ආයුබෝවන් සියලු දෙනාටම අද අපි කතා කරන්න හිතුවේ මම දර්ශන කස්තුරත්න අද අපි කතා කරන්න හිතුවේ දැන් මම හිතන්නේ ලංකාව මේ වෙනකොට මුහුණ දෙන ලොකුම අර්බුදය කියලා කවුරු හරි කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම වර්තමානයේ තියෙන ආර්ථික අර්බුදය පිරිසක් කියනවා ගෙවුම් ශේෂ අර්බුදය කියලා එහෙම නැත්නම් සංචිත අර්බුදයක් කියනවා උද්දමනය කියලා යනවා කියන මේ වගේ විවිධ කියන්නේ සාමාන්‍ය ජන අපි දැන් ආර්ථික විද්‍යාව පැත්තෙන් ලොකු දැනුමක් නැති අයට සමහරට අපිට ඒක එච්චර තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඊට අමතරව හැබැයි අපිට දැනෙන දේවල් තියෙනවා දැන් ගෑස් පෝලිං ඉන්ධන හිඟ වෙනවා කියනවා. ඒ වගේ ආහාර මිල ඉහළ යනවා ආහාර හිඟ තාය තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ඇති වෙන බව අපිට පේනවා. ඒ කියන ආර්ථික අර්බුදයේ ඉස්සරහට ඊළඟ අවුරුද්දෙත් ගොඩාක්ම උග්‍ර වෙන බවක් පේනවා. ඒව කියලාත් තියෙනවා බලධාරීන්. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න මම හිතුවා මේ සම්බන්ධ කරගන්න ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක් ආචාර්ය රූපානන්ද විදානගේ ඔහු කාලයක් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය වැඩ කළා රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරලා තිනවා ආර්ථික විද්‍යාව ගැන. ඒ වගේම ඔහු ගොඩක් පත්‍රිකා පළ කරලා තිනවා විද්‍යාත්මක පත්‍රිකා ආර්ථික විද්‍යාව. ඒ වගේම දැනට අපිට බලපාන ලොකු ප්‍රශ්නයක් මේ ආහාර සැපයීම පිළිබඳ ප්‍රශ්නේ ෆුඩ් සිකියුරිටි ගැන. දැන් ඔහු මේ කාලෙක ඉඳන් එක්සත් ජනපදයේ සහ කැනඩාවේ විශ්වවිද්‍යාලවල වැඩ කරන්නේ. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ආචාර්ය රූපානන්ද විදානගේ අපිත් එක්ක සම්බන්ධ වීම ගැන. ඉතින් මම මුලින්ම මේ ඔබතුමාගෙන් අහන්න කැමතියි මම දැකලා තියෙන ගොඩක් ඔබතුමා මේ සමාජ ජාලවල Facebook එකේම අදහස් පළ කරනකොට ගොඩක් මේ රාජ්‍ය ආර්ථික නිර්බාධීකරණය කියන වචනේ පාවිච්චි කරනවා. අපි මුලින්ම මේ ගැන කතා කරොත් නිර්බාධවාදය කියන එක රාජ්‍ය නිර්බාධවාදය එහෙම නැත්නම් මම හිතන්නේ ලිබරලිසම් ලිබරලයිස් කරන එක ඉකොනොමි එක. කියන රාජ්‍ය ආර්ථික ක්‍රියාවලියෙන් අයින් වෙන එක. දැන් මේ වන විට ඇත්තම ලංකාවේ මට හිතෙන විදිහට මතයක් තියෙනවා මේ ලිබරලයිස් කරන්න ඕනේ. ඒක තමයි මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ. මොකද විශේෂයෙන්ම පහුගිය අවුරුදු දෙකේ කොවිඩ් එක රාජ්‍ය විසින් විවිධ සීමාවන් දැම්ම ආනයන සීමාවන් දැම්ම ඊළඟට විනිමය අනුපාත පාලනයට මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේ දේවල් හින්දා ප්‍රශ්නේ වැඩි වෙලා කියලා මතයක් තියෙනවා. විශේෂයෙන්ම සමාජ ජාලවල මේ මතය තියෙනවා. ඉතින් ඒක හින්දා ලිබරලයිස් කරන්න ඕනේ කියන මතයක් තියෙන එක පැත්තකින්. අනිත් පැත්තෙන් තියෙනවා මේ රාජ්‍ය මේක දිගටම අල්ලන් ඉන්න ඕනේ. එතකොට තමයි තව මේ රාජ්‍ය විසින් මේක කන්ට්‍රෝල් කරගෙන මේ යන විදිහට ගියොත් අමාරු කාලේ පන්නලා කොහොම හරි ගොඩ එන්න පුළුවන් වගේ මතයක් උත් වෙනවා හිතන්නේ. විශේෂයෙන්ම බලේ ඉන්න ආණ්ඩුව සහ ඒ පැත්තෙන් කියන්නේ ඒ වගේ මතයක් මට හිතෙන්නේ. ඉතින් මේ ගැන මුලින්ම ඔබතුමාට අදහසක් පළ කරන්න පුළුවන්ද? මොකක්ද මේ ලිබරල් ඉස්ලාම අපි වලොත් ලිබරලිසම් කියන්නේ මොකක්ද මේ ආර්ථික විද්‍යාව පැත්තෙන් කියන එක ගැන අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් ආයුබෝවන් සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. ඔව් ලිබරලිසම් කියන්නේ අපේ මාතෘකාව තමයි කියන්නේ අපි දාලා තියෙන මාතෘකාව ආර්ථික අර්බුදයට විසඳුම කුමක්ද? රාජ්‍ය නිර්බාධවාදය සහ වර්තමාන ආර්ථික අර්බුදය තිරසාර සංවර්ධනයක් වෙතට. එතකොට කියන්නේ රාජ්‍ය නිර්බාධවාදය කියලා කියන්නේ රජය ආර්ථික කටයුතු වලින් ඉවත් වීම. රජයේ ආර්ථික කටයුතු වලින් ඉවත් වෙලා පෞද්ගලික අංශයට ආර්ථික කටයුතු කරගෙන යාමට වැඩි ඉඩ ප්‍රස්තාවල් ලබා දෙනවා. මේකට තමයි රාජ්‍ය නිර්බාධවාදය කියලා කියන්නේ. ලැසපෙයා කියලා කියනවා. එතකොට මේකට මූලික පදනම දෙන්නේ 1776 දී කියන්නේ ආර්ථික විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ඇඩම් ස්මිත් විසින් ඉදිරිපත් කරන වෙල්ත් ඔෆ් නේෂන් කියන ග්‍රන්ථය. වෙල්ත් ඔෆ් නේෂන් කියන ග්‍රන්ථය තුලින් තමයි මේකට මූලික පදනම සැපෙන්නේ. එතකොට මෙහිදී සිදු කරන ක්‍රියාදාමය තමයි ඇත්තටම වෙල්ත් ඔෆ් නේෂන් ලියන්න හේතු වුණ දේ තමයි එදා 1854 කාලේ එංගලන්තයේ ඇති වෙනවා කාර්මික විප්ලවය. මේ කාර්මික විප්ලවයට අවශ්‍ය කරන න්‍යායාත්මක පදනම තමයි මේ ඇඩම් ස්මිත් ඇතුළු සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන් විසින් දමන්නේ. ඒ අතර ආර්ථික විද්‍යාඥයෝ ඉන්නවා ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ, ජෝන් ස්ටුවර්ට් මිල්, මෝල්ටස් මේ වගේ අය. ඔවුන් කිව්වේ රජයේ ආර්ථික කටයුතු වලින් ඈත් වෙලා
පෞද්ගලික අංශයට ආර්ථික කටයුතු කරගෙන යාමට වැඩි ඉඩ ප්‍රස්තාව සැපයීම තුළ කියන්නේ ජාතියේ ධනය වර්ධනය වෙනවා. ආර්ථික වර්ධනය කියන එක සැලසෙනවා. එතකොට ආර්ථිකයේ වර්ධනය වෙනකොට ඒවා ස්වයංක්‍රීයව කියන්නේ ව්‍යාප්ත වෙලා ගිහිල්ලා සමස්ත සමාජයේම සුභසිද්ධිය ඇති වෙනවා කියලා. මේක තමයි ලිබරලයිසේෂන් වල පදනම. එතකොට මේක ලංකාවට එනකොට මේ කාර්ය කියන්නේ ට්‍රේඩ් ලිබරලයිසේෂන්, economic liberalization, ආර්ථික නිර්බාධීකරණය, වෙළඳාම් නිර්බාධීකරණය කීම තුළ ආයාත නිර්යාත වෙළඳාම නිදහස් කළා. ඊට පස්සේ රජය පාලන කටයුතු වලින් ඈත් වෙලා ආර්ථික කටයුතු කරගෙන යාමට මිල පාලනය, සහනාධාර, පෞද්ගලික අංශයට ආර්ථිකය තුළ තියෙන ඉඩ ප්‍රස්ථා වැඩි කිරීම, මේ වගේ දේවල් සිද්ධ වුණා. මිල පාලනය, සහනාධාර වගේ දේවල් අයින් කරුණා. ඊට පස්සේ අපේ විනිමය අගය අපේ රුපියල් වලට විදේශ විනිමය වෙළඳපොලේ තියෙන ඉල්ලුම සැපයුම් මත තීරණය වෙන්නට ඉඩ ඇරියා. ඊට පස්සේ අපි පුළුවන් තරම් අපේ වෙළඳ නීති රීති ලිහිල් කරමින් කියන්නේ විදේශ ආයෝජන රට තුළට අද්දවා ගැනීමට ක්‍රියා කළා. මේවා තමයි ලංකාවේ ආර්ථික නිර්බාධීකරණ වැඩපිළිවෙල තුළ නැත්නම් නිදහස් ආර්ථික වැඩපිළිවෙල තුළ තිබුණු මූලික අංග ලක්ෂණ. ඇත්තටම කියන්නේ ලංකාව මෙතනට ප්‍රවේශ වෙන්නේ දැන් ලංකාව ඊට ඉස්සෙල්ලා ගත්තහම කියන්නේ 60 ගණන් වල ඉඳලා 77 දක්වා යනතුරු ආයාත ආදේශන ක්‍රියාමාර්ග තමයි අනුගමනය කරන්නේ. ආයාත ආදේශනී කියන්නේ එදා තිබුණු සංවර්ධන උපාය මාර්ගයක්. 60 ගණන් වල ඉතාම ජනප්‍රියත්වයට පත් වුණු සංවර්ධන උපාය මාර්ගයක්. එහිදී කලේ තමන් ආනයනය කරන දේවල් වලට ආදේශන නිෂ්පාදනය කිරීම. දැන් ඒ තුල ලංකාවේ විශාල කියන්නේ කර්මාන්ත පද්ධතියක් දියුණු වුණා. ඒක කට්ටිය කියන එක කාර්යක්ෂමයි කියලා මම නම් ඒක පිළිගන්නේ නැහැ. මොකද ඒක ඉතා සුළු කාලයක් ක්‍රියාත්මක වුණේ. අනිත් එක තමයි ආයාත ආදේශනීය නියමාකාරව කරපු දැන් තායිවානය, දකුණු කොරියාව, ඊට පස්සේ ජපානය, මේ වගේ රටවල් කියන්නේ බාහිරට වෙළඳපොළ විවෘත කරන්නේ ආයාත ආදේශන අවස්ථාවන් නියමාකාරව පසු කරලා. එතකොට ඒ භාණ්ඩ වලට ජාත්‍යන්තර වෙළඳපොළ තුල තරඟ කිරීමේ අවස්ථාව ලැබෙනවා. නමුත් අපි එහෙම නෙවෙයි. අපිට කිසිම න්‍යායාත්මක පදනමක් හෝ එහෙම නැත්නම් කිසිම විෂයීගත පදනමකින් තොරව ආයාත ආදේශනයට උඩින් පැනලා අපි 77 දී අපිට කොහොමවත් නොගැලපෙන සිංගප්පූරුවක් හදනවා කියලා සිහිනයක් මත අපි තනිකර අපේ ආර්ථිකය නිදහස් කරනවා. කියන්නේ ඒ නිදහස් කිරීමේ අපි ඊට පස්සේ තනිකර මේක පවත්වාගෙන යන්නේ විදේශ ණය මත. ඒ නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය. ඒක ප්‍රතිඵල තමයි අපි මේ අද මුක්ති විඳින්මින් සිටින්නේ. මම දකින විදියට. එතකොට නිර්බාධීකරණය පිළිබඳ මූලික හැඳින්වීම තමයි මේක. ඔව් මම දැන් පොඩ්ඩක් ඒකට අතුරු ප්‍රශ්නයක් යොමු කරොත් මොකද අර මේ අදහස් ගැන ගොඩක් කතා වෙනින්ද මම දැකපු දෙයක් තමයි සමාජ ජාලවල විශේෂයෙන්ම දැන් ඒ ගැන අදහස් පළ කරන සායින් පිටතත් කියන දේ තමයි 77 දී උනේ ඇත්තරම ඒක හරියට උන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් සමාජවාදී ආර්ථිකවලත් එහෙම කියන එකක් තියෙනවනේ. මොකක් හරි සමාජවාදී රටක ආර්ථිකය ෆේල් වුණාම නෑ ඒක හරියට උන්නේ නැහැ. ඒ කියන්නේ හරිම ආර්ථික මොඩල් එක නෙමෙයි ඒක උනේ. ඒ කියන්නේ විකෘතියක් උනේ වගේ. ඒ වගේ අදහසක් මම දැකලා තියෙනවා. මේ 77 දී වෙච්ච ආර්ථික ලිබරල් කරණයත් ඒක හරිම එකක් නෙමෙයි. රාජ්‍ය මැදිහත් වීම තිබුණා. ඒක මධ්‍යගත සැලසුම් තිබුණා. මේ අන්න එහෙම විවේචනයක් ඒ කියන්නේ අතුරු තර්කයක් විදිහට එල්ල වෙනවා අර ලිබරලයිසේෂන් වෙනුවෙන් පෙනී ඉන්න පාර්ශ්වය. ඒ කියන්නේ මමත් අහලා තියෙන ඒ වගේ දෙයක්. නමුත් මම විශ්වාස කරන්නේ 77න් පස්සේදී මධ්‍යගත සැලසුම් කරණයක් තිබුණයි කියලා. එහෙම යන්තමින් හෝ මධ්‍යගත සැලසුම් කරණයක් කියන එකක් යන්තමින් හෝ තිබුණා නම් කියන්නේ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක වුණේ 70 77. ඊට පස්සේදී ඊට ඉස්සෙල්ලා කියන්නේ දස අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක වෙන්න තිබුණ 1956 දී. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මධ්‍යගත සැලසුම් ක්‍රමයක් හෝ සමාජවාදී අර්ථ ක්‍රමයක් තිබුණයි කියන එක ඒක පිළිගන්න පුළුවන් කමක් නැහැ. නමුත් 77න් ඉස්සෙල්ලා කියන්නේ විශාල වශයෙන් කියන්නේ අපි එකක් තමයි අපි තේරුම් ගන්න ඕන දේ අපි යටත් විජිතයක් කියන්නේ අපි යටත් විජිතයක් වෙලා තිබිලා තමයි අපි නාමික දේශපාලන නිදහසක් ලබාගෙන ඉස්සරහට යන්නේ. එතකොට ඔය
60 ගණන් අගභාගයේදී සහ 70 77 කාලයේදී සිද්ධ වුණ දෙයක් තමයි දැන් ඉස්සෙල්ලා අපේ තිබුණු බොහෝ දේවල් කියන්නේ විදේශීය පෞද්ගලික සමාගම් වලට අයිති වෙලා තිබුණු සම්පත් ඒවා ඔක්කොම ජනසතුකරණයට ලක් වුණා. ඒ දේවල් වුණා. නමුත් ඒවා සමාජවාදයේ නෙවෙයි. ඊට පස්සේදී අපි හරියට ලිබරලයිසේෂන් කරන්න කලේ නැහැ කියන එක මමත් එහෙම අහලා තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ හරියට ලිබරලයිසේෂන් කරනවා කියන්නේ මොකක්ද කියලා. හරියට ආර්ථිකය නිදහස් කරනවා කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි විනිමය අද වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් විනිමය අනුපාතය ගමු. විනිමය අනුපාතය සාමාන්‍යයෙන් 77 වගේ තියෙන්නේ 7:28ක වගේ 77 වෙනකොට. ඒක අනිකරම කියන්නේ නිල ක්‍රියාමාර්ග තුලින් රුපියල් 16ක වගේ මට්ටමකට ගේනවා 78 ප්‍රතිසංස්කරණවලදී 78 ප්‍රතිසංස්කරණවලදී ඊට පස්සේදී ඒක කඩින් කඩ පාවෙන්න දෙනවා සමහර කාලෙකදී මේක අවප්‍රමාණය කරනවා. මේකේ මූලික තර්කය තමයි දැන් විනිමය එහෙම අවප්‍රමාණය කිරීම හෝ විනිමය අනුපාතයේ අගය නිදහසේ තීරණය වෙන්න ඉඩ දුන්නහම මේ අය හිතන්නේ කියන්නේ සිද්ධ වෙන දේ තමයි ඒගොල්ලෝ එක තර්කයක් තමයි අපේ අපනයන වර්ධනය වෙනවයි කියන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු අපේ ඉස්සෙල්ල ඩොලරයකට රුපියල් 8යි හම්බ වෙන්නේ. දැන් හම්බ වෙනවා රුපියල් 16ක්. එතකොට විදේශිකයන්ගේ දෘෂ්ටි කෝණයෙන් අපේ අපනයන ලාභදායී වෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා ඩොලරයකට ඒගොල්ලන්ට ලැබෙන රුපියල් 8ක් වටිනා අපනයන දැන් ලැබෙන රුපියල් 16ක් වටිනා අපනයන. තවත් ආකාරයකට කියනවා නම් ඉස්සෙල්ලා ඇවිල්ලා දැන් ඩොලර් භාගයක් දෙනකොට 8ක් වටිනා ගන්න පුළුවන්. අප්‍රමාණය කළාට පස්සේ ඒ නිසා අපනයන ලාභදායී වෙනවා. එතකොට හිතනවා අපනයන උපකල්පනය තමයි අපේ අපනයන වලට කරන ඉල්ලුම වැඩි වෙනවා කියලා. නමුත් අපි අපේ අපනයන ඇවිල්ලා කියන්නේ රෙදි හා ඇඟලුම් ඊට පස්සේ තේපෝ රබර් මේ වගේ දේවල් තමයි අපේ අපනයන. අපේ අපනයන රෙදි හා ඇඟලුම් අපි කෝටායකට යවන්නේ. ඒකට අවප්‍රමාණය උනායි කියලා අපිට විශාල ඉල්ලුමක් එන්නේ නැහැ. ඊට පස්සේදී තේපෝ රබර් වගේ දේවල් වලට උනා සාපේක්ෂව නම්‍ය ඉල්ලුමක් තියෙන්නේ. මේ අනම්‍ය ඉල්ලුමක් ඒවට තියෙන්නේ. ඒවයි එහෙම ඉල්ලුම වර්ධනය වෙන්නේ නැහැ අපේ රුපියලේ අගය පල්ලෙහාට ගියයි කියලා. ඒ නිසා අපේ අපනයන විශාල ප්‍රසාරණයක් වෙන්නේ. අනිත් එක අපි හිතුවත් අපේ අපනයන මේ විදිහට වර්ධනය ඉල්ලුම වැඩි වුණයි කියලා. එහෙම වුණත් අපිට මේව සපයන්න විශාල කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ අපිට තේ එකපාරට සැපීම් වැඩි කරන්න බෑ. වෙන සුළු අපනයන භෝග ඒකට කාලයක් ගත වෙනවා. එතකොට අර රුපියල 15 වැටීමේ තියෙන වාසිය අපිට නැති වෙලා යනවා. ඒ නිසා කියන්නේ අපනයන ප්‍රවර්ධනය වෙනවා නම් ඉතින් දැන් මෙහෙම ඔය කාලය තුරාම දැන් 77 ඉඳලා අද දක්වා වෙනකොට ආණ්ඩු මේ රුපියල කලින් කලට පාවෙන්න දීමත් කියන්නේ නිදහසේ පාවෙන්න දීමත් ඊට පස්සේ සමහර වෙලාවක නිල ක්‍රියාමාර්ග තුලින් අවප්‍රමාණය කිරීමත් කියන දෙකම අඩු වැඩි වශයෙන් කළා තියෙනවා. කොයි වෙලාවකවත් ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වාගෙන ගියේ නැහැ. මේ අර්බුදය ආවට පස්සේ තමයි මේ යම්කිසි පාලනයක් කළා තියෙන්නේ. ඒක මේ ඩොලර් නැතිවීමත් එක්ක එන දෙයක් නැතිව ආර්ථික මේ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් කරපු දෙයක් නෙවෙයි ඩොලර් හිඟයට විසඳුමක් කියලා ඒක අපි පස්සේ කතා කරමු. එතකොට මෙතනදී දැන් මේ විදිහට අපනයන වර්ධනය වෙන්නේ. අනිත් එක තමයි එතනදී ආනයන වල මිල ඉහළ යනවා. අපි අවප්‍රමාණය කළාම අපි ඉස්සෙල්ලා ඩොලර් එකක් වටින භාණ්ඩ ගෙන්නවටයි දැන් 16ක් දෙන්න වෙනවා. එතකොට අපේ ආනයන මිල ඉහළ යනවා. ආනයන මිල ඉහළ ගියාම උපකල්පනය කරනවා අපි ආනයන වලට කරන ඉල්ලුම අඩු කරයි කියලා. නමුත් අර යටත් විජිත ක්‍රමයෙන් හඳුන්වලා දුන්න මේ ආර්ථික ක්‍රමයේ අපි කලේ ප්‍රාථමික භාණ්ඩ අපනයනය කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ආහාර ද්‍රව්‍ය අතරමැදි භාණ්ඩ අපි ආනයනය කරනවා. ඒ තුළ ඇවිල්ලා අපිට සිද්ධ වුණ දේ තමයි කියන්නේ අපිට අපේ ඒවට තියෙන අනම්‍ය ඉල්ලුමක්. අපේ ආනයන අපිට නවත්තන්න බෑ. දැන් මේ අද වුණත් තුන ප්‍රශ්නේ යම්කිසි ප්‍රමාණයකට ආනයන සීමා කරනකොට විශාල ප්‍රශ්නයක් ආර්ථිකය තුළ එනවා. ඒ නිසා කියන්නේ අපේ ආනයන අඩු වෙන්නේ නැහැ මේ අපේ අවප්‍ර මුදලේ අගේ අඩු උනායි කියලා. ඒ අරමුණ ඉෂ්ට වෙන්නේත් නැහැ. එහෙම නැති හින්දා තමයි අන්තිමට අපි අපනයන වලට වඩා විශාල ආනයන ප්‍රමාණයක් කරමින්
අපේ වෙළඳ විශාල ඉහළ යාමකට වෙනවා. දැන් උදාහරණයක් විදිහට 50 55 වගේ කාලේ ගත්තොත් වෙළඳ ශේෂය ධනාගයක් තියෙනවා. ඊට පස්සේ 70 74 කාලේ ගත්තොත් මේක යම්කිසි ප්‍රමාණයකට පාලනය කරලා තියෙනවා. 78 දී වෙළඳ හිඟය ඩොලර් බිලියන 18ක්. මේක 2000 වෙනකොට ඩොලර් මිලියන 1000 වෙනවා. 2005 වෙනකොට 2000 වෙනවා. 2010 වෙනකොට 4000 වෙනවා. 2015 වෙනකොට ඩොලර් මිලියන 8000ක් වෙනවා වෙළඳ ශේෂයේ හිඟේ. 2021 වෙනකොට ඩොලර් මිලියන 6000ක් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මේ අවප්‍රමාණය කිරීම නිදහස් කරාම එක ප්‍රතිඵලයක්. ඉතින් හරියට මම දැකලා තියෙනවා එහෙම ලියලා තියෙන ඒවා ඇන්ටි එක්ස්පෝර්ට් බයර්ස් එහෙම ඒක තර්කයක් විදිහට එහෙම ගේන්න පුළුවන් වුණාට අපේ ආර්ථිකයේ ව්‍යුහාත්මක ලක්ෂණ එක්ක බලනකොට ඒක ගැලපෙන්නේ නැහැ. ඒ ක්‍රමේ යන්න බෑ අපිට. ඒක හොඳටම පේනවා වෙළඳ ශේෂයට උන කතන්දරේ. අනිත් එක තමයි එහෙම නිදහස් කරන අය කියන්නේ දැන් අපේ ප්‍රාග්ධන ගිණුම එහෙම නිදහස් කළොත් ප්‍රාග්ධනයේ නිදහසේ ඇතුළට එන්නයි පෙට්ට යන්නයි දුන්නොත් එහෙම අපිට විශාල ප්‍රාග්ධන තොගයක් වෙළඳ පොළට ඇවිල්ලා අපේ ප්‍රාග්ධන ගිණුම හොඳ වෙලා සංචිත ඉහළ ගිහිල්ලා එහෙම වෙනවා කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන අනික් අපිට හොඳ මූල්‍ය ප්‍රාග්ධන වෙළඳ පොළක් නෑ. අපේ ප්‍රාග්ධන වෙළඳ පොළ ඉතා දුර්වලයි. ඉතින් ඒ නිසා ඒ විදිහට ඒවා ගලාගෙන එන්නේ නැහැ. දැන් එහෙම ගලාගෙන ආපු එකම දේ තමයි රෙදි පිළිහා ඇඟලුම් වලට. ඒකට හේතුව තමයි ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ ලාභ ශ්‍රමය. දැන් නිදහස් වෙළඳ පොළ ක්‍රමයේ යටතේ දිනු කරපු මේ ලාභ ශ්‍රමය කියන්නේ නිදහස් වෙළඳාම යටතේ මේ අපි වැටුප් මට්ටම් ගත්තොත් එහෙම නිදහස් වෙළඳ කලාපේ ගෙවන වැටුප වාර මහන ළමයෙකුට යැපුම් මට්ටමටත් වඩා අඩු මට්ටමක තියෙන. ඒක යැපීමට ප්‍රමාණවත් නැහැ. දැන් කාල් මාක්ස් කිව්වේ කියන්නේ ශ්‍රමයේ සූරා කෑමේදී වැටුප යැපුම් මට්ටමේ තියෙනවා කියලා. නමුත් මේ තීරණය වන වැටුප යැපුමටත් වඩා පල්ලෙහා මට්ටමක තියෙනවා. ඉතින් අපනයන ප්‍රවර්ධනය කියලා අපි කියන්නේ අපි අවුරුදු 44 පුරාම ප්‍රවර්ධනය කළා තියෙන එකම දේ රෙදි පිළිහා ඇඟලුම් ඒක කෝටායකට යවන්නේ. අනිත් දේ තමයි අපි නොපුහුණු ශ්‍රමය කියන්නේ නොපුහුණු ශ්‍රමයේ මැද පෙරදිගට අපනයනය කිරීම. ඉතින් ඒ නිසා කියන්නේ මම හිතන්නේ නැහැ කෙසේවත් කියන්නේ මීට වඩා ආර්ථිකය කියන්නේ කට්ටිය විවෘත කරන්න කිව්වට ඊට පස්සේ ඕකෙදී අපි කතා කරන්නේ නැහැ ආදායම් ව්‍යාප්ති විෂමතාවයට. අපේ ආදායම් ව්‍යාප්ති විෂමතාවයේ එන්නම් වැඩි වෙලා තියෙනවා. අද වෙනකොට දැන් 2016 ආදායම් income expenditure survey කියන මේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් කරන සර්වේ එකට අනුව ගිනි අනුපාතය 0.45 මේක එක පැත්තට යනවා නම් නරකයි. ඊට පස්සේ මේක දැන් 19 කරන වාර්තාවේ මේක 0.46 එක වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඕක 77 ගත්තොත් ඕක තියෙන්නේ 0.35 0.35 අඩු මේ දැක්ක තියෙන්නේ. ඊට පස්සේදී දැන් පරවාටි කියන එක ගත්තොත් දැන් 2000 මාසික ආදායම ගත්තොත් එහෙම 2019 income and expenditure ආදායම් වියදම් සමීක්ෂණයට අනුව ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 1920 අපි කියමු 17572යි අපි කියමු 17000යි ඒගොල්ලන්ගේ ආදායම. ඊට පස්සේ අපි ඉහළම 120 ගත්තොත් ඒගොල්ලන්ගේ ආදායම 1,96,289යි. දැන් මේකෙන් හිතන්න පුළුවන් කොහොමද මේ පරතරය කියලා. ඉතින් ඒ නිසා ලිබරලයිසේෂන් කියන එක මේ වගේ විශාල ආදායම් අසමානතාවයකට විශාල ප්‍රාදේශීය සංවර්ධනයේ අසමානතාවයකට මඟ පෙන්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි විශාල පාරිසරික හානියක් කරලා තියෙනවා. අපි කරපු සංවර්ධන ව්‍යාපෘති ඒවයි පාරිසරික තිරසාරභාවය එක්ක ඒව සංගත වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි විශාල කියන්නේ නායම් වලට ඒ වගේ ගම් වතුර වලට නිරන්තරයෙන් මුහුණ දෙමින් ඒ වගේ අපේ පාරිසරික හානිය වෙලා තියෙනවා. ඒ නිසා මට නම් හිතන්න මම එකඟ වෙන්නේ නැහැ කියන්නේ මේක මේ හරියට ලිබරලයිස් කරේ නැති හින්දා අපිට මෙහෙම උනේ අපි හරියට ලිබරලයිස් කළා නැති හින්දායි කියලා. ඉතින් එහෙමනම් අඩු ගානේ අපේ ආර්ථිකය වර්ධනය වෙලා තියෙනවා. අපේ ආර්ථිකය වර්ධනය වෙලා නැහැ. අපි ඉන්නේ දැන් ඇවිල්ලා කියන්නේ
ඍණ තත්ත්වය ඇවිල්ලා පහුගිය කාලේ වුණත් මේක තිබුණේ 3.5 වගේ ඒ වගේ මට්ටමක. ඊට පස්සේ අපේ වෙළඳ ශේෂය අවාසිදායකයි. ඊට පස්සේ අපේ ආදායම් විෂමතාවය හොඳ නැහැ. අපේ ණය තත්ත්වය අන්තිමයි. ඒ කියන්නේ අපි දළදේශීය නිෂ්පාදනයෙන් 101ක් ප්‍රතිශතය කියන්නේ 2020 වෙනකොට. ඉතින් මේ වැක්ක බලුවහම මම නම් එකඟ වෙන්නේ නැහැ. තවදුරටත් මේ මම ඒකෙන් කියන්නේ ආර්ථිකය වහන්න ඕනේ කියලා. මේ ආපු ප්‍රතිපත්ති මේ විදිහට ගෙන යාම තුළින් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. අපි පොඩ්ඩක් අර 74 කලින් ගියොත් මම හිතනවා ඒක ගැන පොඩ්ඩක් ආයෙ කතා කරන්න වැදගත් කියලා වර්තමානයටත්. ඒ කියන්නේ 74 පෙර යුගයේ ඔබ හිතන විදිහට මොකක්ද ඒකේ වැරදියට කරපු දෙයක් තියෙනවද? මොකක් හරි හින්දා මිනිස්සු ඒක ප්‍රතික්ෂේප කරා වගේ දෙයක් පේනවනේ. ඒ කියන්නේ ඡන්ද වලින් අර එම්ෙන් මේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරු බව පේනවා. ඒ කාලේ වෙනස් විදියට වෙන්න තිබුණා කියලා හිතන දෙයක් ඔබතුමා හිතනවද මේ 74 පෙර යුගයේ අපි ඒ යුගයට ගියොත්? මං හිතන්නේ මගේ අදහස කියන්නේ මගේ අදහස මම නම් හිතනවා 70 77 කාලේ තමයි ලංකාව තමන් යන්න ඕන මාවත කොහෙද කියලා හඳුනාගත්තේ. ඒ කියන්නේ දැන් තමන්ගේ සම්පත් සියල්ල පාලනය වෙන්නේ වෙන රටක සමාගම් වලින් නම් තමන්ට ආර්ථික ස්වාධීනත්වය කියන එක නෑ. එහෙම රටවල් වල වෙන්නේ නෑ. ඒ කියන්නේ අපිව එකක් තමයි අපේ නීති පද්ධතිය හරි දුර්වල. දැන් උදාහරණයක් විදිහට අපි විදේශ කියන්නේ සමාගම්ම ගත්තොත් දැන් කෙනෙක් තර්ක කරනවා කියන්නේ වෙන රටකත් වෙන රටවලත් වරාය බදු දීලා තියෙනවා. අපිත් ඒ හින්දා බදු දෙන්න ඕනේ. එතකොට ඒ උදාහරණය ගන්නේ ඕස්ට්‍රේලියාවෙන්. එහෙම නැත්නම් සිංගප්පූරුවෙන්. නමුත් ඒ රටවල කිසියම් සමාගමක් ඇවිල්ලා වරාය එහෙම බදු අරගෙන ඒකේ ආර්ථික කටයුතු කරයි කියලා ඒගොල්ලෝ යන්නේ නැහැ ඒ රටේ මේ දේශපාලනයට අතපොවන්න. ඒ වගේ දේවල් කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ රටවල තියෙන නීති පද්ධතියේ ආයතනික ව්‍යුහය නීතිය ඇතුළු ආයතනික ව්‍යුහය හරිම කියන්නේ ශක්තිමත් පදනමක් ඒවට තියෙනවා. නමුත් අපේ එහෙම නැහැ. එතකොට ප්‍රශ්නය තමයි මේ එදාන වැරද්ද මොකක්ද කියලා. මම හිතන්නේ වැරද්ද එකක් තමයි එදත් විශාල ආහාර හිඟයකට ලෝකයේ වශයෙන් ලෝකයේ ආහාර හිඟයකට මුහුණ දුන්න ඔය පළවෙනි ෆුඩ් සිකියුරිටි කොන්ෆරන්ස් එකේ එහෙම තියෙන්නේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සමුළුව 1974. ඊට පස්සේ එදත් ಖನಿಜ තෙල් මිල ඉහළ යාමක් තිබුණා. අනිත් එක තමයි ඒ දේශපාලනික ස්ථාවරත්වයේ ඒකත් සභාග රජයක්. මේක සමහරක් හිටියා මේ ප්‍රතිපත්ති වලට මේ ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිපත්ති වලට කැමැති කණ්ඩායමක් හිටියා. ඒකට අකමැති කණ්ඩායමක් හිටියා. ඊට පස්සේ අර ඒ තුල සමහර දේවල් දැන් ඔය කාල් පොඩු මිරිස් පොඩු කියන ඒ වගේ කතන්දරේ ඒ වගේ දේවල් හින්දා ඒවා බොහොම ජනතාවට දැනෙන්න ගත්තා. ඉතින් ඒ නිසා කියන්නේ ජනතාවට ඒක තේරුම් ගන්න බැරි වුණා. අනිත් එක තමයි ලංකාවේ ජනතාව කියන්නේ දැන් අපි 48න් පස්සේ ගත්තොත් ඒකට දිගටම සහල් සහනාධාරය ආහාර සහනාධාරය එහෙම අරගෙන ගියා. ආහාර සහනාධාරය දිගටම දීලා තියෙනවා සහල් සහනාධාරය වගේ දේවල්. එතකොට ඇවිල්ලා ඉවර වෙලා කියන්නේ ඒ වගේ දේවල් වලට පුරුදු වෙලා හිටිය ජන කණ්ඩායමක් ඉන්නේ. කැපකිරීම කරන්නේ ඒ තරම් කැමති නැහැ මිනිස්සු ගත්තාම. අදටත් වඩා මිනිස්සුන්ගේ තිබුණු දැනීම දැන් අද තරම් තාක්ෂණීය මේ Facebook අනම්මනම් ඒවා දිනු වෙලා නැහැ. එතකොට මිනිස්සුන්ට තියෙන දේශපාලනික සවිඥානිකභාවය හරි අඩුයි. හුදෙක් අර 77ට එනකල්ම කියන්නේ 77 නෙවෙයි 89 වුණත් මැතිවරණයේ දිනන්න මං හිතන්නේ කියන්නේ සහනාධාර දෙනවයි කියන දේවල් හේතු වුණා. ඒ වගේ දෙයකින් තමයි හැමතිස්සෙම මැතිවරණයේ දිනලා තියෙන්නේ සහනාධාරයකින්. ආහාර සහනාධාරයෙන් තමයි 77 දක්වාම 77ත් කිව්වේ 88ක් ධාන්‍ය රාත්තල් 8ක් දෙනවයි කියන මේක තමයි විශාල කියන්නේ විශාල සටන් පාටේ උනේ. මම හිතන්නේ ඒක ඒගොල්ලෝ හරියට නොකිරීමේ යම් ජනතාවට ඕනකට වඩා පීඩනයක් ඒ තුල දුන්නා වෙන්න පුළුවන්.
එහෙම නැතුව මම දකින්නේ නෑ ඒ ක්‍රමයේ කියන්නේ ඒ යටතේ තමයි ඔරුවල වාහනේ කර්මාන්තේ ඊට පස්සේ ඔය සිමෙන්ති ෆැක්ටරි ඊට පස්සේ දේශීය ඇඟලුම් කර්මාන්තයක් තිබුණා අත්‍යන්තර රෙදි කර්මාන්තය මේ වගේ විශාල කියන්නේ දේශීය කාර්මික පදනමක් දියුණු වෙලා තිබුණා මේක කට්ටිය කියන එක තමයි මේක අකාර්යක්ෂමයි කියලා කාර්යක්ෂම වෙන්න කාලයක් ගත වෙනවා එකපාරට කාර්යක්ෂම වෙන්නේ නැහැ. ඉතින් අපේ රෙදි පිළිහාඟලුන්වත් කාර්යක්ෂම නැහැනේ. අපේ මොකුත් කාර්යක්ෂම නැහැනේ. අද අපනයනය කරන ප්‍රධාන දෙක තමයි රෙදි පිළිහාඟලුන්. ඒක සුද්ධ එකතු කළාගේ අඩුයි. මොකද අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කියන්නේ ආනයනිත අමුද්‍රව්‍ය යොදාගන්නේ. අදත් ඒ තමයි සුද්ධ ආදායම කියන්නේ අපනයන තුල තියෙන. මම හිතන්නේ ඒක ඒගොල්ලෝ කරපු ක්‍රමයේ මේකට වඩා එකක් ජාත්‍යන්ත දේශපාලනික අස්ථාවරත්වය අනික් කතන්දරය තමයි කියන්නේ බාහිරින් ආපු අර බාහිර සාධකවල බලපෑම ලෝක ආර්ථිකයේ වුණ වෙනස් වීම ඊට පස්සේ අපේ මිනිස්සු තුළ තියෙන කියන්නේ දේශපාලනික සවිඥානික භාවය අඩුකම අදත් විශාල අර්බුදයකට ලංකාව මුහුණ දෙන්නේ මේ දේශපාලනික සාක්ෂරතාවය කියන එක හරි අඩුයි මිනිස්සුන්ගේ අකුරු කියන්න ලියන්න පුළුවන් වුණාට දේශපාලනික වශයෙන් කියන්නේ උගත් අය පවා දේශපාලනික වශයෙන් දැනුවත් වෙලා නැහැ. ඒක තමයි මම දකින්නේ ඒක ඒ විදිහට. මම හිතන්නේ එදා ඒ අනිත් එක ඒ ප්‍රතිපත්ති හඳුන්වලා දුන්නේ කියන්නේ සුවිශේෂ ආර්ථික විද්‍යාවක්. ඒ කියන්නේ උට දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ PhD උපාධි දෙකක් කියන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් මම හිතන්නේ කේම්බ්‍රිජ් වෙන්න ඕන. කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් තිබිලා තියෙනවා ආචාර්ය එන් පෙරේරා මහත්තයා. ඉතින් ඒ වගේ අය විසින් තමයි ඒ වගේ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික දැනීමක් තිබුණු පුද්ගලයෝ තමයි එදා ආර්ථිකයේ හසුරුවලා තියෙන්නේ. ගැන එදා ලියවුණු ලියවිලි වල විශාල වශයෙන් තියෙනවා ඒක තමයි හරිම ක්‍රමයේ කියලා ලංකාව ඉස්සරහට ගෙනියන්නේ. ඒකෙන් කියන්නේ නෑ යම්කිසි මට්ටමකදී අනිවාර්යෙන් ආර්ථිකය විවෘත කරන්න ඕන. මම කියන්නේ ආර්ථිකය වහගෙන ඉන්න ඕන කියලා. නමුත් මුල් අවස්ථාවේදී තෝරාගත්තු කර්මාන්ත වලට අනිවාර්යෙන් ආරක්ෂණය දෙන්න ඕනේ. ඒක ලදරු කර්මාන්ත පිළිබඳ තර්කයක්. ඒක නව සම්භාව්‍ය ආර්ථික න්‍යාය පවා පිළිගන්න දෙයක්. දැන් දියුණු රටවල කුසිකර්මයේ විශාල තීව්‍රතාවක් වලින් ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මගේ පැහැදිලි කිරීමේ සම්බන්ධය. අපි වර්තමාන මේ ණය අර්බුදයට සහ මේ විදේශ විනිමය අර්බුදයට ඔබ සඳහන් කරා අර මේ ලිබරලයිසේෂන් බලපාලා තියෙනවා කියලා. දැන් මේ මොහොතේ ගත්තාම දැන් වෙනකොට ගොඩාක් ආර්ථිකයේ සංවෘත ස්වභාවයකට ඇවිල්ලා තියෙනවා. ආනයන සීමා දාලා තියෙනවා. යෝග්‍යම විනිමය පද්ධතිය පාලනය කරලා තියෙනවා. මේක කොච්චර ප්‍රායෝගිකද නැත්නම් මේක යම් වෙනස්කමක් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් කොහොමද මේ ණය අර්බුදයට ලිබරලයිසේෂන් බලපෑවේ කියලා පොඩ්ඩක් කතා කරමු. ඒක මෙහෙමයි ණය අර්බුදයට ලිබරලයිසේෂන් බලපෑවයි කියන එක මම හිතන්නේ මම ඉස්සෙල්ලා කිව්වා මම ආයිත් කියන්නම්. ඒ කියන්නේ අපි කිව්වා දිගටම කියන්නේ ලිබරලයිසේෂන් පවත්වාගෙන යන්නේ ණය මත. ඒ හින්දා තමයි අපේ දිගටම අපි බලාපොරොත්තු වුණ විදිහට අපේ අපනයන වර්ධනය වෙන්නේ නැහැ. නමුත් ඒ හා සාපේක්ෂව විශාල ප්‍රමාණයකින් මේ ආනයන වර්ධනය වෙනවා. ඒ හින්දා තමයි 78 දී ඩොලර් මිලියන 18ක 18 තිබුණු හිඟය 2000 වෙනකොට ඩොලර් මිලියන 18ක් 2010 වෙනකොට ඩොලර් මිලියන 4000ට 2015 වෙනකොට ඩොලර් මිලියන 8000ට 2021 වෙනකොට ආයි කොහොම හරි අර මේ කාලේ ආයාත පාලනයක් කළා කියන්නේ 2019 වගේ ඉඳලා ඒක හින්දා ඒක 6000ටත් පල්ලෙහාට වැටිලා තියෙනවා. ඉතින් ඒ ආනයන වැඩිවීම තමයි විශාල වශයෙන් මේ ණය අර්බුදය ඒකෙන් පෙන්වන්න කරනවා ඇති වෙලා තියෙන ණය අර්බුදය. අනික් කතන්දරේ තමයි කියන්නේ මට ඒක ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. නමුත් අපි හැමෝම දන්න දෙයක් බොහොම ප්‍රසිද්ධිය කතා වෙන දෙයක්. මේ තුල නාස්තිය හා දූෂණය කියන එක උපරිම ආකාරයට මේ නිදහස් ආර්ථික ක්‍රමය තුල වුණා කියන එක. ඒක මේ 2019 උන දෙයක්වත් 2009 පටන් ගත්ත දෙයක්වත් 10 පටන් ගත්ත දෙයක්වත් නෙවෙයි. ඒක 77 ඉඳලම අඩු වැඩි වශයෙන් වෙලා තියෙනවා. ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා.
සමහර විට 2010 කාලෙදී ඒක වැඩි වෙන්න පුළුවන් 2000 දැන් කාලෙදී ඒක වැඩි වෙන්න පුළුවන් නමුත් මේක අද විතරක් නෙවෙයි මේක අඩු වැඩි වශයෙන් දිගටම කියන්නේ මහවැලිය හැදීමේ ඉඳලම එහෙම කතන්දර තියෙනවා මේවා මෙහෙම සිද්ධ වුණා කියලා. ඉතින් මම අහලා තියෙනවා කියන්නේ ගණන් තැබීම් පිළිබඳ ප්‍රධාන නිලධාරීන් ලංකාවේ හිටිය තමන්ගේ කතාවලදී කියනවා ලංකාවේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 11යි වත්කම් තියෙන්නේ ට්‍රිලියන 2යි. ට්‍රිලියනයක් කියන්නේ බිංදු 12ක් නෙනේ 1.12ක්. එතකොට ඒ වගේ ඒවා ණය වෙලා තියෙනවා අපි 11 ණය වෙලා තියෙනවා 11 කුලයක්. නමුත් අපිට වත්කම් තියෙන්නේ දෙකක විතරයි ට්‍රිලියන දෙකක විතරයි. ඒ කියන්නේ අනිත් ඒවා මොනවා වුණාද කියලා අපිට හොයාගන්න බෑ. ඉතින් එතකොට මේ අන්න එතනදි තමයි තියෙන්නේ අර මේක ලිබරලයිසේෂන් නිසාම වුණ දෙයක්ද එහෙම නැත්නම් මේක කියන්නේ නාස්තිය දූෂණය හොරකම් වංචාව කියන ඒවා මේක මේ ආර්ථික ප්‍රතිපත්ති වලට වඩා බිඳවැටීමක් බලපානවා කියන එක නේද? දැන් සමහර අය දැන් මගේම යාළුවෙක් කිව්වා ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් කියන්නේ ඔය දිගට කතා කරනකොට ඔක් ගැන මේකට හේතුව මේ ලිබරලයිසේෂන්ම නෙවෙයි මේක විශාල වශයෙන් හේතුව තමයි මේක හොරකම් කිරීම විශාල හේතු වෙලා තියෙනවා කියලා. ඒක අපිට ඔප්පු කිරීමට ක්‍රමයක් නෑ. නමුත් ඒක සමාජය තුළ තියෙන මතවාදයක් මේවත් බලපෑවා කියලා. එහෙම දෙයක් නෝනයි කියලා කියන්න බෑ. අපේ ඇස්සෙද්දිරි පිට කියන්නේ ඔප්පු කරන්න බෑ කියන එක නැහැ කියලා අදහස් වෙන්නේ නෑනේ. අපිට ඔප්පු කරන්න බෑ. නමුත් අපිට තේරෙන්න තියෙනවා මෙහෙම දේවල් සිදු වුණා කියලා වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඔය විදිහට තමයි ඒ කතන්දරේ වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒක විශාල අර මම ඉස්සෙල්ලා කියපු විදිහට සමාජ අසමානතාවයට හේතු වෙලා තියෙනවා කියන්නේ එහෙම තමයි ණය අර්බුදය කරා මේ ප්‍රතිපත්ති වෙන්නේ. අනික තමයි දැන් ලිබරලයිසේෂන් කියන එක කියන්නේ තියෙන දියුණු වෙළඳපොළ ආර්ථික බල මම දැක්ක දෙයක් තමයි නීතියේ ආධිපත්‍යය කියන එක තියෙනවා. නීතිය ආධිපත්‍යය නැතුව ඒක තියෙන්නම ඕන කියලා උගන්වනවා කියන්නේ ලිබරල් ආර්ථික ක්‍රමයක වෙළඳපොළ ක්‍රමයේ සාර්ථකත්වයට. අපේ නැතිම දේ තමයි නීතිය ආධිපත්‍යය කියන එක. අපේ නීතිය ආධිපත්‍යය දකින්න බෑ. අපි නීති වලට නෙමෙයි වැඩ කරන්නේ කියන්නේ. හිතුව මතයට අපි වැඩ කරන්නේ නේ. අපිට දැන් මෑත කාලෙම උදාහරණ තියෙනවා දැන් ඒකත් අපිට ඔප්පු කරන්න බෑ. නමුත් නොඑක් දෙනා පොහොර නැවතුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් ගැන කතා කරනකොට දැන් එක එක්කෙනාට හිතුණු විදිහට වැඩ කරලා තියෙන්නේ. ඉතින් මේ වෙළඳපොළ ක්‍රමයේ ක්‍රියාත්මක වෙන තැන්වල දියුණු ආර්ථිකවල එහෙම එක එක්කෙනාට Tamanට හිතුණු දේ කරන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් ඉතින් සියල්ල අවසන් වෙනවා. එක පාරක් කරාම ඉවරයි. ඉතින් ආයෙ දෙවෙනි පාරකට chance එක හම්බ වෙන්නේ නැහැ. නමුත් අපේ නීතිය ආධිපත්‍යය නේ. අනික් කතන්දරය තමයි ඒක. එතකොට එකක් තමයි ලිබරලයිසේෂන් කියන එක අපේ තියෙන ව්‍යුහාත්මක ලක්ෂණ වලට ගැලපෙන්නේ නැතිවීම අපි විශාල ණය අර්බුදයකට ඒකෙන් අපි අපේක්ෂා කරන ප්‍රතිඵල විදේශ ආයෝජන ඒමවත් අපනයන රටක දියුණුවට ආර්ථික වර්ධනයට අපනයන වර්ධනය කරන්න ඕන විදේශ ආයෝජන එන්න ඕනේ. ඒ දෙකම අපිට සිද්ධ වෙලා නැහැ. අපි විශාල ණයබරක් මත ඒ ක්‍රමය පවත්වාගෙන ගිහින් තියෙනවා. ඊට පස්සේ අනික් ඒක පවත්වාගෙන යන්න තව හේතු වුණ දෙයක් තමයි අර ඔබ ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නයට සම්බන්ධයි 77 ඒවා හරියට සිද්ධ වුණේ නෑ නේද කියන එක. මේ ලිබරලයිසේෂන් එක සහ නිදහස් අධ්‍යාපනයේ එක්ක උන ප්‍රධාන කරුණු දෙකක් බලපාලා තියෙනවා. කියන්නේ මධ්‍යම පන්තියක් වර්ධනය වෙලා තියෙනවා. එතකොට මේ මධ්‍යම පන්තිය බලාපොරොත්තු වෙන පරිභෝජන රටාවක් තියෙනවා. ඒ පරිභෝජන රටාව පවත්වාගෙන යන්න ඕනේ. එතකොට ඒකට මේ ආයාත නිදහස් කළා තියන්නට ඕනේ. ඒක අපිට ඔරොත්තු දෙන පරිභෝජන රටාවක් නෙවෙයි. එකක් නිදහස් අධ්‍යාපනයේ අනිත් එක තමයි අර ශ්‍රමය අපනයනය කිරීම. ඔය දෙකෙන් බිහිවුණු ඒ අයගේ පරිභෝජන රටාවන් වෙනස්. ඒ සමහර පරිභෝජන රටාවන් අපිට දරා ගැනීමට පුළුවන්කම නැහැ. නමුත් අපි මේ පරිභෝජන රටාව පවත්වාගෙන ගිහින් තියෙනවා. දැන් ඒක එකින් එකට කියන්න බෑ. කල්පනා කරලා බලුවොත් කියන්නේ තියෙන පරිභෝජන භාණ්ඩ දැන් අපිට අවශ්‍යද කියන්නේ දැන් කොණ්ඩය වේලන යන්ත්‍ර. දැන් මේවා කිව්වහම මේවා හරි කොන්ට්‍රෝවර්සල් වෙනවා. නමුත් ඊට පස්සේ රෙදි කියන්නේ රෙදි වේලන යන්ත්‍ර අපිට ඕනද කියන්නේ ඩ්‍රයර් කියන දේවල් ඒවා කියන්නේ ආර්ථිකයේ මූලික අවස්ථාවේදී ඒ වගේ දේවල් අපිට අවශ්‍ය වෙනවද කියන එක. වෙන එහෙම
අපිට අහිතකර පරිභෝජන රටාවක් ගොඩනැගිලා තියෙනවා. ඒක බලපාලා තියෙනවා. ඊට පස්සේදී නාස්තිය හා දූෂණය ඔය කියන කරුණු ඔක්කොම එකතු වෙලා තමයි මේ කියන තත්ත්වයට ආවේ කියලා තමයි මම හිතන්නේ ඉතින්. ඔය මං දැකපු තා පොඩි දෙයක් කියනනම් දැන් ගොඩක් ලිබරල් ආර්ථිකයට යන්න ඕන කියන අය ඉදිරිපත් කරන තර්කයක් තමයි මේ රාජ්‍ය වියදම් අපි අඩු කරගත්තේ නැහැ කියලා. කියන්නේ සුබ සාධන වැඩපිළිවෙල ලේවිරම් පවත්වාගෙන ගියා සමහරට වැඩිත් කරා. දැන් සමෘද්ධිය වුණත් මම හිතන්නේ 2015න් පස්සේ සමෘද්ධිය දෙන පිරිස දෙගුණ කරා කියනවා. ඒ වගේ ඒ වියදම් වැඩි වීම නිසාත් ණය ගන්න උනා කියන එක. ඒක යම් සත්‍යතාවයක් තියෙනවද ඔබතුමා හිතන විදිහට? ඒ කියන්නේ රාජ්‍ය අනවශ්‍ය විදිහට අඩු කරගත්තද? ඔව් මම නම් හිතන්නේ නැහැ ඒක අනවශ්‍ය වියදමක් කියලා. ඇත්තටම ඒකටත් අර මම ඉස්සෙල්ලා කියපු දේවල් සම්බන්ධයි. ඒ කියන්නේ ඔබට පේන්නේ නැති මම පෙන්නවා කියන්නේ මාසික ආදායම ගත්තහම හවුස් එක ගෘහයක රුපියල් 17000යි. ඒ කියන්නේ සාමාන්‍ය ගෘහයක් කියලා ගණන් ගන්නේ ළමයි දෙන්නයි කියන්නේ ස්වාමියා භාර්යාව මේ වගේ 4 දෙනෙක් ඉන්න පවුලක. ඒ තමයි පල්ලෙහාම තියෙන 120. පවර්ටි ලයින් එකේ පහළම ඉන්න 120 ආදායම. එතකොට ඉහළම ඉන්න අයගේ මම කිව්වා 1,96,289යි ඉහළම 120. එතකොට පේනවා මේ විෂමතාවය. එතකොට ඔය කියන සමෘද්ධිය හරි වෙන කියන මොනවා හරි සුබ සාධන වියදම් දරුවා අනිත් ඒවා තමයි හෙල්ත් හා එඩියුකේෂන් වලට දරන වියදම. ඕව දරලා තියෙන්නේ මෙන්න මේ ආදායම් ව්‍යාප්ති විෂමතාවය කියන එක කිසියම් ප්‍රමාණයකින් අඩු කරගන්න. ඒ සේෆ්ටි නෙට් එකක් කියන එක හැමතිස්සෙම සමාජයේ පහළ කණ්ඩායම ආරක්ෂා කර ගැනීමට සේෆ්ටි නෙට් එකක් හැම ආර්ථිකයකම දරාගෙන යනවා. ඒක අවශ්‍ය වෙනවා. ඒක නැතුව සමාජයට පවතින්න පුළුවන්කම නැහැ. ඒක අපිට කැමති වුණත් නැති වුණත් ඒක දරන්න වෙනවා. අනිත් එක ඊළඟ ප්‍රශ්නේ තමයි ඒක ඵලදායීද නැද්ද කියන එක. දැන් අපි ගත්තොත් එහෙම අපි HDI Human Development Index කියලා එකක් ගණනය කරනවා. ඒක 2019 Human Development Index එකේ අගය ඇවිල්ලා 0.782. ඒ කියන්නේ අපි ලෝකයේ රටවල් 189ක් තියෙනවා. එයින් 72 වෙනි ස්ථානයේ තමයි අපි පහු වෙන්නේ. ඒ කියන්නේ අපි ආසන්න වෙනවා සංවර්ධිත රටවල් වල තත්ත්වයට Human Development Index එක අනුව. නමුත් අපේ ආර්ථික වෘද්ධිය පල්ලෙහා තියෙන්නේ. මේක කියන්නේ මහාචාර්ය W.D. ලක්ස්මන් වගේ ආර්ථික විද්‍යාඥයෝ මේක කියනවා මේක සංවර්ධනයේ ද්වෛතය කියලා. ඒ කියන්නේ පහළ ආර්ථික වර්ධනයක් නමුත් ඉහළ සමාජ සුබසාධන මට්ටම. මම නම් හිතන්නේ මේ සෞඛ්‍ය අධ්‍යාපනය ඒ වගේම පල්ලෙහා කණ්ඩායම් වල ජීවිතේ පවත්වාගෙන යාමෙන් දරන වියදම් මම හිතන්නේ නෑ ඒවා අමතර වියදම් හෝ ඵලදායී නොවන වියදම් කියලා. ඒ කියන්නේ මේවා ප්‍රාර්ථන වියදම් වලට ආදර්ශන නෙවෙයි. සංවර්ධනය කියන එක ආර්ථික වෘද්ධියට පසුතලයේ සකසනවා. ආර්ථික වෘද්ධිය කියන එක සංවර්ධනයට පසුතලයේ සකසනවා. ඒවා අනුපූරක දේවල් එකක් අනිකට හේතු වෙනවා. ඒ නිසා මම එකග වෙන්නේ නැහැ එහෙම ඒ හින්දා මේ ප්‍රශ්නේ උනායි කියලා. ඒක නොවැළක්විය හැකි වියදමක් ඕනම ආර්ථිකයක. ඉතින් කියන්නේ ලිබරල් ක්‍රමයේ තියෙන කියන්නේ කැනඩාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගත්තත් ඒ රටවලත් පල්ලෙහා ආදායම් ලබන අයට දෙන යම් සහන තියෙනවා. මේ වගේ ඩිරෙක්ට් නැති වුණත් සමහර විට එක ආදායම් මට්ටමකින් පල්ලෙහාදී දැන් කැනඩාවේ එහෙම හෙල්ත් කාඩ් එකට ගෙවන්න අවශ්‍ය කරන්නේ නැහැ. ප්‍රොවින්ස් එකෙන් ප්‍රොවින්ස් එකට වෙනස් වෙනවා. නමුත් සමහර ප්‍රොවින්ස් වල යම්කිසි ආදායම් මට්ටමකින් පස්සේ ගෙවන්න ඕනේ. ඊට පස්සෙත් ආදායම අනුව ගෙවන ගාන ආදායම් වැඩි වීම අනුව වෙනස් වෙනවා. දැන් සමහර අයට ගොඩක් ආදායම් මට්ටමකින් පල්ලෙහා ඉන්නවා නම් ඇත්තටම බොහෝම අඩු ගානට ඉන්න ගයක් හම්බ වෙනවා. නමුත් ඒක ආදායම් වැඩි වෙනකොට ඒව වැඩි වෙනවා. ඉතින් ලංකාවේ තියෙන දැන් ලංකාව ඩෙවලොපින් කන්ට්‍රි එකක්. අනිත් එක තමයි අපේ කියන්නේ තාක්ෂණයේ ඒ වගේ දේවල් දිනුනේ ඉතාම මෑත කාලේ පහුගිය අවුරුදු 4ක 5ක වගේ කාලය තුල තමයි මේ කම්පියුටර්ස් මේ කියන ඔක්කොම. ඒ නිසා කියන්නේ අර බදු අය කරන අයගෙන් බදු නියමාකාරයට අය කර ගැනීමට බැරි වීම, ඒවට නියම මෙතඩ් එකක් නැති වීම. ඊට පස්සේ දැන් මේ නිදහස් අධ්‍යාපනයේ සමෘද්ධිය වගේ දේවල් උනත් දැන් අර ඉහළම 100ට 20ට මේක දෙන්න
අවශ්‍ය නැහැනේ 1,96,000 ඊට වඩා වැඩි පඩි ගන්න අය අපි දන්නවා මාසෙට ඇවිල්ලා ඉවර වෙලා ලක්ෂ මං හිතන්නේ 5-10 අතර ගන්න අය අපි දන්න අය ඉන්නවා. ඉතින් ඒ වගේ අයට අර සහනය දෙන්න වැඩක් නැහැ. ඉතින් වියදම් තාර්කීකරණය කිරීම අවශ්‍ය වෙනවා. නමුත් මම එකඟ නැහැ සුබසාධන වියදම් කපා හැරීම කියන එකට. මොකද ලංකාව සමාජීය සුබසාධන මට්ටම අතින් ඉහළ මට්ටමක පවතින මේ ආණ්ඩුව දරාගෙන ගිය සුබසාධන වියදම් හේතු වෙලා තියෙනවා. අනිත් එක ඒක කවුරුවත් දරන එකක් නෙවෙයි. ඒකට බදු ගෙවන්නේ ලංකාවේ මිනිස්සු කියන්නේ සීනි කිලෝ එකට මේ ඒ වගේ පාන් ගෙඩියට එහෙම ගෙවපු බදු ආදායම මේක තියෙන්නේ. ඉතින් ඒක මිනිස්සුන්ගේ යහපතට යෙදුවයි කියන එක ආර්ථිකමය වශයෙන් අතාර්කික දෙයක් විදිහට මම දකින්නේ නැහැ. නමුත් වියදම් තාර්කීකරණය කරන්න ඕන කියන තැන මම ඉන්නවා. ඉහළම ආදායම් කැටගරි වලට ඒක පල්ලෙහාට දාන්න පුළුවන්. නමුත් අර්බුදයට හේතුව නම් ඔය එකක්වත් නෙවෙයි. අර ඉස්සෙල්ලා කියපු දේවල් තමයි මේ අර්බුදයට එන්නේ සුබසාධන වියදම් හින්දා නෙවෙයි. අධ්‍යාපනයට සෞඛ්‍යයට ගන්නවා නම් 100%ටත් වඩා අඩුයි මම හිතන්නේ මුළු ජාතික දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම. අපි දැන් මේකට විසඳුම කතා කරොත් දැනට මම හිතන්නේ මේ එක ප්‍රතිපත්තියක් තමයි මහ බැංකුවෙන් අර 200ක විතර මිනිම අනුපාතය තියන් යන එක. ඊළඟට ආනයන භාණ්ඩ සෑහෙන ප්‍රමාණයක් තහනම් කරලා තිනවා. මේ ක්‍රමවේදයේ මොකක් හරි අඩුපාඩුවක් ඔබතුමා දකින්නවද? මේක යම් වෙනස් වෙන්න ඕන දෙයක් තියෙනවද මේ වගේ ප්‍රතිපත්ති වල? ඉදිරියට යනකොට අපි මේක හොඳට ක්‍රම කීපයකට උත්තර දෙන්න පුළුවන්. එකක් තමයි දැන් ඔය ඉස්සෙල්ලා හිටපු දැන් ඉන්න මහ බැංකුව අධිපති නෙවෙයි ඉස්සෙල්ලා මේ ආණ්ඩුව ආපු ගමන් මහ බැංකුව අධිපති තනතුර බාරගත්තු එතුමා කරු විදිහට එතුමා බොහොම පැහැදිලිවම කියන්නේ ආයාත ආදේශනයට පක්ෂව කරුණු ඉදිරිපත් කළ ඒ ආර්ථික දර්ශනය පිළිගන්න ආර්ථික විද්‍යාඥයෙක්. එතකොට මේ ආයාත ආදේශනය කියන එක පටන් ගත්තා. නමුත් ආයාත ආදේශනය කියන එක දැන් මේ වගේ සෙටප් එකක අර ඔබ කියපු විදිහටම කියන්නේ මිනිස්සු මේ ක්‍රමයට පුරුදු වෙලා තියෙනවා. මේ ක්‍රමයෙන් එළියට එන්න අමාරුයි. ඒක බොහොම ක්‍රමානුකූලව බොහොම සංයමයෙන් කරන්න ඕන දෙයක්. එතනදී අපි හරියට තෝරලා ගන්න ඕන මේ තහනම් නවත්තන්න ඕන භාණ්ඩ මොනවද, ගෙන්නන්න ඕන භාණ්ඩ මොනවද කියලා. ආයාත ආදේශනය තියෙන්න ඕන. නමුත් ඒ කියන්නේ ආයාත තහනම් කිරීම නෙවෙයි. දැන් අපි උදාහරණයක් විදිහට පොහොර ගෙන්නන්න නැතුව කුසිකර්මය කරගෙන යන්න පුළුවන් කමක් නැහැ නේ. රෙදිපිලිහා ඇඟලුම් වලට කරන ඒ අමුද්‍රව්‍ය ගෙන්නන්න නැතුව රෙදිපිලිහා ඇඟලුම් කරන්න විදිහක් නැහැ නේ. ඒ නිසා ආයාත ආදේශනය කියන එක ක්‍රමානුකූලව කෙරෙන්නට ඕනේ. ඒක පිළිබඳව කිසිම තර්කයක් නැහැ. ආයාත ආදේශනයෙන් තොරව කිසිසේත් මේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. මගේ තියෙන දැනුමට අනුව ඒකට ඕන තරම් උදාහරණ වෙන රටවල් වලින් දීලා දවස් ගාණක් ඒක ගැන තර්ක කරන්න පුළුවන්. කියන්නේ ප්‍රාථමික භාණ්ඩවල මිල පහළ පිළිබඳ කතන්දරයේ ඓතිහාසික දත්ත විශ්ලේෂණය කරනකොට ඊට පස්සේ ලෝක වෙළඳ රටාවේ තියෙන අසමානතාවයන්, ඊට පස්සේ ඔය කියන වෙළඳ න්‍යායන් කියන්නේ දැන් සමහර ඔය ලිබරලයිසේෂන් ගැන කතා කරන අය මම ඊයේ පෙරේදත් දැක්ක කියනවා දැන් ආර්ථික විද්‍යාව උගන්වනවා පැරේටෝ ප්‍රශස්තාවය කියලා කතන්දරයක්. මේක ටිකක් ඔයාලට දෙන උත්තරේ තමුතුයි. නමුත් මම මේක කියන්න ඕන. පැරේටෝ ප්‍රශස්තාවය කියන්නේ සම්පත් බෙදී ගිහිල්ලා තියෙනවා යම්කිසි මට්ටමකට. නමුත් ඒ මට්ටම වෙනස් කරන්න බෑ අවම වශයෙන් එක්කෙනෙකුටවත් අසාධාරණයක් වෙනවා නම්. අන්න ඒ தත්ත්වය තමයි ඊටාම කාර්යක්ෂම ඊටාම හොඳ தත්ත්වය කියලා ඔය සම්භාව්‍ය ආර්ථික විද්‍යාව උගන්වන්නේ. නමුත් මේවා කියන්නේ ගොඩක් පරණ මේ දේවල් ඉවර වෙලා ප්‍රාග් ඓතිහාසික යුගයේ ආර්ථික න්‍යායන් මේව යොදා ගන්න නෑ අද රටවල ප්‍රතිපත්ති විශ්ලේෂණය කරනකොට. අද රාජ්‍ය ප්‍රතිපත්ති මේකෙන් කියන්නේ ආර්ථික කාර්යක්ෂමතාවය ගැන. ඒ උදාහරණයක් විදිහට බොහොම සරලව ගත්තහම මේකෙන් කියන්නේ ඊට පස්සේ කාලෙක හිල්ඩෝ හික්ස් hypothesis එක කියලා තියෙනවා. එතනදි පෙන්වන්නේ කියන්නේ ලාභ කියන්නේ ප්‍රතිලාභ වැඩි නම් වියදම් වලට වඩා අන්න ඒ ප්‍රතිපත්තිය අපි පිළිගන්න ඕන. නමුත් එහි ප්‍රශ්න කරන්නේ නැහැ ඒ ප්‍රතිලාභ බෙදී යන්නේ කොහොමද කියලා. එතකොට ඔය පැරේටෝ ප්‍රශස්තාවය තුළ ප්‍රශ්න කෙරෙන්නේ නැහැ මේ සමාජ සාධාරණත්වයේ පිළිබඳ ආදායම් ව්‍යාප්ති විෂමතාවයට වෙන දේ පිළිබඳ. අනිත් කතන්දරය තමයි පාරිසරික තිරසාර භාවය. ඒ කියන්නේ පාරිසරික තිරසාර භාවය
තිරසාර සංවර්ධනය කියන්නේ අපි අද අවශ්‍යතාවයන් ඉටු කරනකොට අනාගත පරම්පරාවේ අවශ්‍යතාවයන්ට හානි නොවන විදිහට ඕන අද දේවල් ඉෂ්ට කරගන්න. right? එතකොට ඒවට ගැලපෙන්නේ නැහැ මේ කියන මේ පෙරේටෝ ප්‍රශස්තාවය කියන දර්ශකේ. ඉතින් ඒ තුළ අර ලිබරලයිසේෂන් වල එන ආගියුමන්ට් සංගත වෙන්නේ නැහැ මේ ආර්ථික කාර්යක්ෂමතාවය, සමාජ සාධාරණත්වය, පාරිසරික තිරසාර භාවය කියන මේ වගේ අරමුණුත් එක්ක. අද ලෝකයේ සාර්ව ආර්ථික අරමුණු වෙලා තියෙන්නේ ආර්ථික කාර්යක්ෂමතාවයේ පමණක් නෙවෙයි. ඒදී සමාජ කියන්නේ ඔය ධනේශ්වර කියන රටවල පවා සමාජ සාධාරණත්වයට, පාරිසරික තිරසාර භාවයට විශාල බරපැදීමක් කරනවා ඒ අයගේ සංවර්ධන සැලසුම් කරන්නේ. එතකොට ඒක පිළිබඳ කතන්දරේ එහෙමයි. ඊට පස්සේ ණය අර්බුදයට විසඳුම මොකක්ද කියලා. ඉතින් අද මේක ගැන මම හිතන්නේ ඕන තරම් මේ කතා කරලා තියෙනවා, ලියලා තියෙනවා. මේ IMF එකට යනවද නැද්ද කියන කතන්දරේ තමයි මෙතන තියෙන්නේ. අනිත් එක තමයි තමන්ගේ මිත්‍ර රටවල් වලින් මේක මූල්‍යකරණය කරන්න අවශ්‍ය කරන සම්පත් ලබා ගැනීම. එහෙම නැත්නම් දැන් ජවිපේ වගේ එවැනි පාර්ශවයන් කියන්නේ විදේශගත ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ආයෝජකයෝ ඉන්නවා. ඒ වගේ අයගෙන් මුදල් ලබාගෙන මේක කරනවා. ඉතින් මේ හැමදේම ඇත්ත තියෙනවා. මේ හැමදේකම පොටෙන්ෂල් භව්‍යතාවයක් කරන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් දැන් මේ ආණ්ඩුව දැන් අවුරුද්දක් තුල ඉඳලා මේක වෙනවා. අපිට විශාල ණය තොගයක් ගෙවන්න තියෙනවා. අපේ ගෙවන්න තියෙන මුළු ණය ප්‍රමාණය ගත්තට පස්සේ මම මේක ලියලා තිබුණා ඉස්සෙල්ලා. ගෙවන්න තියෙන මුළු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 7,000 අවසාන වෙනකොට ඩොලර් මිලියන 7,042ක් ගෙවන්න තියෙනවා. ඉතින් අපි මේක මෙතනින් ගෙවලා ඉවර වෙන්නේ නැහැ. ඊළඟ අවුරුද්දේදී 23 දී ගෙවන්න තියෙනවා. එහෙම දිගට මේක යනවා. එතකොට දැන් අද වෙනකොට ඇවිල්ලා අපිට සංචිත තියෙන්නේ ඉතාම සුළු සංචිත ප්‍රමාණයක්. ඒ කියන්නේ සති දෙකකට පමණ ප්‍රමාණවත් වෙන සංචිත ප්‍රමාණයක් තමයි අපිට තියෙන්නේ. ඊට පස්සේදී දැන් අලුත් තත්ත්වය තමයි මේ චීනයෙන් ලැබුණයි කියන ඒ ප්‍රමාණයක්, ඒ සංචිත ප්‍රමාණයත් එක්ක මේක 3.5 or 3.6 මේ වගේ ගානකට වැඩි වුණා කියලා කියනවා. නමුත් එතන එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතනදී චීනයෙන් තමයි මේ අලුතෙන් ලැබුණු ස්වයංක්‍රීය බැඳුම්කරයෙන් ලබා දෙන මුදල් යොදවන්න පුළුවන් වෙන්නේ චීන ආනයන වලට පමණයි. වෙන දේවල් වලට යොදවා ගැනීමට පුළුවන් කමක් නැහැ. ඊට පස්සේදී තව දෙයක් තියෙනවා. ඉන්දියාවෙන් යම් සහන ලබා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ආහාර, බෙහෙත් මේ වගේ දේවල් වලට. ඉතින් ඒ අරමුණකට කියන්නේ රජය කියනවා අපි මේකට මුහුණ දෙනවා කියලා. නමුත් ජනතාවට, සාමාන්‍ය ජනතාවට පැහැදිලි කමක් නැහැ රජය ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. ඒ අතරවාරේ අපි ආයාත ආදේශනයක් නැතුව විශාල පෝලිං වලට ගින් තියෙනවා. විශාල භාණ්ඩ ගියකට මේවා. දැන් මේක තේින්නේ මිනිස්සුන්ට අනේ මෙන්න ආයාත ආදේශනය කරන්න ගිහිල්ලා මෙන්න වෙලා තියෙන දේ කියලා. නමුත් එහෙම ආයාත ආදේශනයක් කළා නෑ. සහල් ආනයනය කරනවා, හැමදේම ආනයනය කරනවා, ඩොලර් නෑ බඩු ගෙන්නන්න. ඒ නිසා අපි ඔහොම තත්යකට මුහුණ දීලා තියෙනවා. අනිත් කතන්දරය තමයි දැන් අර මං ඊට පස්සේදී අනිත් පැත්තෙන් එනකොට දැන් පොහොර වගේ දේවල් නැති හිමින්ද කුසිකර්මයේ එහෙම් පිටින්ම කඩා වැටිලා තියෙනවා. එතන ඒ අපනයන ආදායම් අපිට එන්නේ නැහැ. අනිත් කතන්දරය දැන් මේ දෙවනි වෛරස් එකකුත් ඊළඟට ආය වටයකින් පැතිරලා යනවා. ප්‍රේෂණ ගැන තියන්න පුළුවන් බලාපොරොත්තු, සංචාරක ව්‍යාපාරය ගැන තියන්න පුළුවන් බලාපොරොත්තු කියන්නේ 150කින් වගේ ඊටත් වඩා ප්‍රමාණයකින් කඩාගෙන වැටෙනවා. ඉතින් එතකොට මේක මහා කියන්නේ මේක විශාල අර්බුදයක්. ඒ තුල දැන් මේ අපේ අර Moody's වලින් එහෙම කරන අපේ රේටින්ග්ස්, අපේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ තත්ත්වයන් එන්නෙන්නම පල්ලෙහාට යනවා. ඊට පස්සේ දැන් අපිට සංචිත නැහැ, අපි බිඳ වැටිලා කියලා ලෝකේ කියන්නේ ප්‍රධාන ජනමාධ්‍යවල ඒවා කියවෙනවා. මේ තුල විශාල කියන්නේ මූල්‍ය අස්ථාවරත්වයක් අපේ ආර්ථිකය තුල තියෙනවා කියලා බාහිර පාර්ශවයන්ට, ආයෝජකයන්ට ඇඟිලා යනවා. ඒ තුල අපිට ආයෝජන එන්නේ නැහැ. ඉතින් ඒ නිසා කියන්නේ මේකට
මේකට ඇවිල්ලා ඉඳලා වෙලා මේ එහෙම පුංචි දේවල් වලින් විසඳුමක් දෙන්න පුළුවන්ද කියන එක හරි සැකයක්. ඉතින් ඒක කරන්න තියෙන එක දෙයක් තමයි IMF එකට ඕන තරම් මම මූලික වශයෙන් එකඟ නෑ IMF එක කියන සමහර දේවල් වලට ඒව ලංකාවට ගැලපෙන්නේ නෑ කියලා මම දැනටත් කිව්වා. සමහර දේවල් ලංකාවේ ආර්ථික ව්‍යුහාත්මක ලක්ෂණ එක්ක ගැලපෙන්නේ නෑ කියලා. නමුත් ඉතින් දැන් මේ වෙලාවේදී අපි නිදේ වැටිලා ඉන්නකොට මං හිතන්නේ අපිට ගොඩ එන්නේ වෙන්නේ ලින් කටින්ම තමයි කියලා තමයි මට හිතෙන්නේ. මේ මට හිතෙන දේ තමයි මම කියන්නේ. එතකොට IMF එකට ඕන තරම් ඊට ඉස්සෙල්ලා කියන්නේ 11ක් ගිහිල්ලා තියෙනවා ව්‍යුහාත්මක ගැලපුම් කරන වැඩසටහන් වලට මුළු ගාන මං හිතන්නේ 17 වතාවක් හෝ 16 වතාවක් ලංකාව ගිහිල්ලා තියෙනවා IMF එකට. ලංකාව IMF World Bank දෙක එක්කම බොහොම සමීපව වැඩ කරන රටක්. එහි සමාජිකයෙක්. ඉතින් ඒකින්ද IMF වල එක ප්‍රෝග්‍රෑම් එකක් තමයි ප්‍රධානම අරමුණක් තමයි කියන්නේ ගෙවුම් ශේෂ අර්බුදවලදී ඒ හිඟයන් පියවා ගැනීමට උදව් කිරීම. එතකොට ඇවිල්ලා ඉවර වෙලා අපේ කෝටා එකක් IMF එකේ තියෙනවා. ඒක වගේ කිහිප ගුණයක ණය ගන්න අපිට පුළුවන්. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එකට යන්න පුළුවන් IMF එකේ. ගෙවුම් ශේෂ හිඟයන් తాවකාලිකව සමනය කර ගැනීම සඳහා කරන මූල්‍යකරණ වැඩසටහන් වලට යන්න පුළුවන්කම ලංකාවේ ආණ්ඩුවට තියෙනවා. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ දැන් මොකොත් ඉස්සෙල්ලා මේක අවුරුද්දක වෙලේ ඉඳලා තාම ආණ්ඩුව මොකුත් කළේ නැති හින්දා දැන් අද පටන් ගත්තත් මාස 6ක් විතර යනවා ඒ සහන ලබා ගන්න. නමුත් ආණ්ඩුව අද පටන් ගන්නවා නම් මාස 6ක් විතර ඇතුළත ඒ සහනය ලබා ගන්න පුළුවන්. එතකොට විශාල කියන්නේ සහනයක් ලැබෙනවා ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට. තව දෙයක් තමයි මම මේක වෙබ්සයිට් එකේ මම බැලුවා. ඒක IMF එකේ තියෙන තව ප්‍රෝග්‍රෑම් එකක් IMF Extended Credit Facility කියලා. සිංහලට පරිවර්තනය කළොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන මේ යටතේ දිලිඳුකම පිටු දැකීමට සහ ආර්ථික වර්ධනය සඳහා ණය දෙනවා අවුරුදු 3 ඉඳලා 5 දක්වා කාලයකට. මේක මම හිතනවා ලංකාවට මේක ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ නියම ප්‍රොපෝසල් එකක් හදාගෙන ඒගොල්ලෝ එක්ක කතා කළොත් මේකේ ඉන්ට්‍රස්ට් එක නැහැ. නමුත් එහිදී අනිත් එක ඒගොල්ලන්ගේ සේෆ්ටි නෙට් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ වැඩසටහනේ සේෆ්ටි නෙට් කියන්නේ අර ඔය සමාජයේ පහළ කණ්ඩායම් ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක කරන්නා වූ වැඩසටහනක්. එතකොට මම හිතනවා ඔය සුබ සාධන වියදම් කපා හැරීමට විශාල බලපෑමක් කරන්නේ නැහැ කියලා. අනිත් එක IMF එක අපිට කන්ඩිෂන්ස් දුන්නත් අපේ ඉන්න උපදේශකයෝ මහ බැංකුවේ අධිපතිතුමා මුදල් ඇමතිතුමා මේ අයගේ වගකීම තමයි තමන්ට අහිතකර කොන්දේසි ගැන සාකච්ඡා කිරීම. දැන් සමහර කොන්දේසි තියෙනවා ඒවා අපි IMF එක කිව්වත් නොකරත් කරන්න ඕන. අපේ නීති ආධිපත්‍ය පිහිටුවීම අපි ඒක කරන්න ඕන. ඒක කියන්නේ ඒක ගොඩාක් සමාජීය විවේචනයට ලක් වෙලා තියෙන දෙයක්. ඊට පස්සේ අපේ මානව හිමිකම් කඩ වුණා කියන ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒවා අපි කොහොම හරි විසඳ ගන්න ඕනේ. ඊට පස්සේ අපේ වියදම් වල තියෙන නාස්තිය ඒක අපි අඩු කරන්න ඕනේ. ඒක තාර්කීකරණය වඩා ඵලදායී ආකාරයට වියදම් යොදන ක්‍රමයක් හොයන්නට ඕනේ. ඒ වගේ දේවල් අපිට කොහොමත් කරන්න වෙනවා. අපිට අහිතකර විදිහට බලපාන්නේ ඔය කියන්නේ විනිමය අනුපාතය සම්බන්ධයෙන් කිව්වොත් අපිට ඒක ගැන කතා කරන්න පුළුවන්. මේක තව දුරටත් පාවෙන්න දුන්නොත් අපිට විදේශ ආයෝජන එනවට වඩා අපිට වෙන්නේ අපෙන් ඒව යාම. එතකොට මේක පල්ලෙහා එනවා. ඒ නිසා යම්කිසි කාලයක් දක්වා ඒක ස්ථාවරව පවත්වා ගන්න මම හිතන්නේ ඒ වගේ හොඳ ප්‍රොපෝසල් එකක් හදලා තාර්කික වැඩසටහනක් ඉදිරිපත් කළොත් මම හිතන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් සහනදායී එකක් කියලා මට හිතෙනවා. මම ඊටම සුළු ප්‍රමාණයක් ඒක ගැන කියුවේ විශාල විස්තරයක් ඒක ගැන නෑ. ඒකෙන් ලොකු මේ සහනයක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔය දෙකයි අනිත් එක තමයි ඔය මිත්‍ර රටවලින් ඉතින් එහෙම ලබා ගන්න පුළුවන් නම් අපි දන්නේ නෑ එළියට ඇවිල්ලා නැහැ කියනවා මිසක්. ඉතින් ඒක තමයි අනිත් ඔප්ෂන් එක. ඔය ඔප්ෂන් තුන තියෙනවා. ඉතින් මොකක් හරි නමුත් ඊටාම ඉක්මනින් මොකක් හරි කරන්න වෙනවා. මොකද මේක හුදෙක් ආර්ථික ප්‍රශ්නයක් නෙවෙයි. මේක විශාල වශයෙන් සමාජීය ප්‍රශ්නයක් විදිහට මේ ඉදිරියට ගලාගෙන යනවා. මේක මිනිස්සුන්ගේ ජීවිත වලට බලපන්න පුළුවන්. මොකද මේ බඩගින්න කන්න නැති වුනහම
තෙල් නැතුව එහෙම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මොකක් හරි මේ අතරින් එකට යන්න සිද්ධ වෙනවා. විනිමය අනුපාත ගැන ප්‍රශ්න ගත්තොත් අපි දැන් 200 කියන අනුපාතය තියෙන දැන් ගොඩක් කියන දෙයක් තමයි මේ කළු කඩයක් හැදලා තියෙනවා. ඒකේ 240 දැන් 50 වගේත් කියනවා 250ට වගේත් යනවා කියලා ඩොලර් එක. එතකොට අර ඒකේ ලැබෙන ඩොලර් ටිකක් එන්නේ නැහැ වගේ මතයක් තියෙනවා. ඒ කියන්නේ විදේශී එහෙම කෙටි කාලෙන ඔබතුමා හිතනවා දැන් මේක අතෑරියොත් මොකක් වෙයිද? එහෙම නැත්නම් මේක ඇඩ්ජස්ට් කරන්න ඕනද? මගේ දැනීමේ හැටියට මම කියන්නේ අතාරින්න නෙවෙයි. මම මේක ඉස්සෙල්ලා නිකන් Facebook එකෙන් ලිව්වා. මම හිතනවා කියන්නේ කතා කරන්න ඕන. දැන් අපිට කවුද මේව එවන්නේ? අපනයන කරුවෝයි ඊට පස්සේ අපේ පිටරටවල් වල වැඩ කරන ශ්‍රමිකයෝයි. මේ බහුතරයක් ලංකාවේ මිනිස්සු. එතකොට මේ අය එක්ක සාමකාමීව කතා කරලා මේ වුණ අර්බුදය පැහැදිලි කරලා අපි හිතමු මේ අයට දෙනවා 240ක්. මේ අයට 240ක් දෙනවා. විනිමය අනුපාත දෙකක් අපිට පාත්තගෙන යන්න පුළුවන්. එහෙම කළා තියෙනවා ආර්ථිකේ. මේ අයට 240ක් අපි ගෙවනවා මේක වන්න කියලා කියනවා. ඊට පස්සේ කඩු කඩ මේක නවත්තන්න ඕනේ. ඒක නීති මගින් නවත්තන්න ඕනේ. මොකද මේ වෙලාවේදී අර නිකන් බොරදියේ මාළු බානවා වගේ එහෙම වැඩ කරන්න දෙන්න බෑ. මේක මේ මහා අර්බුදයකට යන වෙලාවක අර වගේ දේවල් කරන්න දෙන්න බෑ. දැන් කළු කඩේ කියන්නේ ඔය ගොඩක් දේවල් සමහර දේවල් මවපු දේවල් නේද? දැන් සහල් හිඟේ කියන එක ආර්ථිකයේ මවපු දෙයක්. සංඛ්‍යාලයකට බලනකොට සහල් ඕන තරම් තියෙන්නට ඕන. නමුත් සහල් හොයාගන්න නැහැ. සමහර බඩු ඒ වගේ. ඉතින් එහෙම ඒවා නීතිය යොදවන්න ආණ්ඩුවට හැකියාවක් තියෙන්න ඕනේ. ඒකට තමයි ආණ්ඩුව ඉන්නේ. අසීමිත අසාධාරණ විදිහට ලාභ ලබන්න විශේෂයෙන්ම මේ අවස්ථාවේ කාටවත් ඉඩ දෙන්න පුළුවන් කම නැහැ. මං හිතන්නේ නම් විනිමය අනුපාත දෙකක් ක්‍රියාත්මක කළ යුතුයි. අරක ගන්න ඒ කට්ටියට ඉහළ අනුපාතයක් සහ අනිත් සාමාන්‍ය දේවල් වලට මේ අද තියෙන 203 හරි 204 හරි ඒ තියෙන ගාන පවත්වාගෙන යනවා කියන එක. නමුත් ඉතින් ඒක දිගු කාලීන විසඳුමක් නෙවෙයි. ඒ අතරේ අර මං මේ ණය අර්බුදේ විසඳ ගන්න මොකක් හරි ස්ථිරසාර විසඳුමකට එන්න ඕන. විනිමය අනුපාතයට විතරක් කොහොම කළා මේ ප්‍රශ්නය ඩොලර් ගණන්ල එහෙම විසඳන්න බෑ. ඉතින් එහෙම නැත්තම් පාවෙන්න දෙන්න පුළුවන්. පාවෙන්න දුන්නොත් එහෙම රුපියල 300 400 වෙලා යයි. එතකොට ආනයන වල මිල ඉහළ යනවා. ආනයන මිල ඉහළ යනකොට රටේ උද්දමනය ඇති වෙනවා. ඒ වගේ ප්‍රශ්න එහෙම දිගට ඇදිලා යනවා මේක. ඔව් අපි පොඩ්ඩක් මාතෘකාව වෙන පැත්තකට ගියොත් මම හිතනවා අපි පැයකට ආසන්න කාලයක් කතා කරා. නමුත් පොඩි දෙයක් තව අපි කතා කරන්න බැරුණු දෙයක් තමයි මේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පැත්ත. මොකද ඔබතුමා ඒ සම්බන්ධව ගොඩක් අධ්‍යයනයන් කරලා තියෙන නිසා වෙනත් රටවල දැන් ලංකාවේ මේ දැන් මේ කාබනික විතනට වෙනවා කියලා රජයේ තීන්දුවක් ගත්ත යනුව මම හිතන්නේ එක අවස්ථාවක මේ රසායනික පොහොර සහ රුකුනාශක දීර්ඝනාශක වගේ සියලුම යෙදුම් ආනයන තහනම් කරා. ඊට පස්සේ දැන් මෑතකදී ගැසට් එක ඉවත් කරගත්ත කියනවා. නමුත් මම හිතන්නේ තාම වෙළඳ පොළට ඇවිල්ලා නැහැ. මම හිතන්නේ ඩොලර් ප්‍රශ්නත් බලපාන්න නැති මේ යෙදුම්. එතකොට ඒකත් එක්ක ගොවියන්ගේ චෝදනාවක් තියෙනවා මේ අස්වැන්න අඩු වෙනවා සහ ඉදිරියට සාගතයක් එනවා වගේ එහෙම අදහසුත් පළ කරලා තිබ්බා කෘෂිකර්ම ලේකම්තුමා එහෙමත්. මේ ගැන ඔබතුමා දරන අදහස මොකද? මේකේ මොකක් හරි මේක හරිද කරපු ප්‍රතිපත්තිය මොකක් හරි වෙනසක් කරන්න ඕනද? ඒ ගැන මේ මොකද්ද? මට ඇත්තටම කියන්නේ සාගතයක් එනවයි කියන කතන්දරය බොරුවක් නෙවෙයි. ඒක අපිට පිළිගන්න වෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේදී කියන්නේ බොරු කියලා තේරුමක් නැහැ. අපි ඇත්ත ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ඕනම අවස්ථාවක ජීවිතේ වුණත් අපි ඇත්ත ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕන විසඳුම් හොයන්න නයි. ඉතින් මේකේ ආහාර උද්දමනය අද වෙනකොට සාමාන්‍ය උද්දමනයට ඉහළට ගිහිල්ලා තියෙනවා. ආහාර උද්දමනය 111යි සාමාන්‍ය උද්දමනය 106.7යි. ඒකේ ඔය සංඛ්‍යාවල පුංචි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඔය කොමාරි ආහාර උද්දමනය කියන එක සාමාන්‍ය උද්දමනයට වඩා වැඩි. ඊට පස්සේ අපිට හොඳටම පේනවා පොලින් තියනවා. දැන් අපි කතා කරාම කට්ටියට කියනවා මේ දේ නෑ මේව නෑ කියලා ඉවර වෙලා. ඉතින් ඒ තුල සාගතයක පිරිනිමිති හොඳටම තියෙනවා. අනිත් එක තමයි තේ කර්මාන්තය සාසුළු අපනයන කර්මාන්තය වැටිලා තියෙනවා. විවගාව වැටිලා තියෙනවා. ඉතින් ඒ නිසා කරන්න ඕන ප්‍රධානම දේ තමයි මොන ආකාරයකින් හෝ ඒ තිබුණු තත්ත්වයට පොහොර ඒ දේවල් ගෙනල්ලා දීලා
විශාල වගා සංග්‍රාමයක් කරා මිනිස්සු යොමු කිරීම. ඒ තුලින් තමයි ආහාර සුරක්ෂිතතාවය කියන එක ඇති කරන්න පුළුවන් වෙන්නේ. අපිට ඒ වගේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්න පුළුවන් නම් සාගතයක් තිබුණ හරි නැතුව හරි රට තුල ආහාර සුරක්ෂිතතාවය කරන්න පුළුවන් නම් ඒක තමයි ලංකාව වගේ ආර්ථිකයක සංවර්ධනයට අවශ්‍ය කරන පළවෙනි ස්ටෙප් එක වෙන්න ඕන. මොකද ඒකෙන් අපේ ආහාර මිල ගණන් පල්ලෙහාට යනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ෆුඩ් රේෂියෝ එක ලංකාවේ 2019 ආදායම් වියදම් සංගණනයට අනුව 35යි. නමුත් මම මේක ගණනය කරලා තියෙනවා පහළම කොට්ටාස වලට ලංකාවේ මොනරාගල දිස්ත්‍රික්කය අරගෙන 80%කට වඩා වැඩි ඒ රේට් එක. පල්ලෙහාම සමෘද්ධි ලබන 2002 වගේ කාලෙක ගත්තාම සමෘද්ධි ලබන කට්ටියගේ ඒ රේෂියෝ එක ගත්තාම ඒක 80%ට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර ගන්න වියදම් කරන ආදායම. අපේ නිකන් ඇහුවොත් එහෙම සාමාන්‍යයෙන් නිකන් මධ්‍යම පාන්තිකයෙක්ගෙන් ඇහුවොත් ඒගොල්ලෝ 140ක් 50ක් අතර ගාණක් දරනවා ආහාර වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා තමන් හම්බ කරන දේවල් වලින්. ඉතින් ඒ නිසා කියන්නේ ආහාර සුරක්ෂිතතාවය ඇති කළා ආහාර මිල ගණන් පල්ලෙහාට දාන්න පුළුවන් නම් ඒකෙන් දේශීය ඉතුරුන් ඉහළ නංවා ගන්න පුළුවන්. දේශීය ඉතුරුන් ඉහළ යනවා කියලා කියන්නේ ආයෝජනයට තියෙන සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා. දේශීය ආහාර මිල ගණන් පල්ලෙහා යනවා නම් අපිට වැටුප් පොතනම් ඉහළ දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් හැමතිස්සෙම අපි කරන දෙයක් තමයි වැටුප් වැඩි කරන එක. ප්‍රශ්නයට විසඳුම හැටියට. නමුත් වැටුප් වැඩි කළාට වැඩක් නැහැ. ඒකෙන් ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වෙනවා නම්. ඒ නිසා ආහාර සුරක්ෂිතතාවය කියන එක සාගතයේ තිබුණත් නැතත් අත්‍යවශ්‍ය දෙයක්. එතකොට මෙතන මම මතු කර ප්‍රධාන දෙය අපේ ආහාර භෝග වගාව දියුණු කරගන්න ඕන, විශාල වගා සංග්‍රාමයක් ඇති කරන්න ඕන, මිනිස්සුන්ට පොරසා ඒ අවශ්‍ය කරන දේවල් දෙන්න ඕන. මේ මාධ්‍ය තුළ යන දේවල් වලින් තේරෙනවා මේ කුසිකර්මය කරන මිනිස්සු ඒක කරගෙන යන්න කැමති. ඒ මොන හේතුවක් නිසා හෝ ඒකට අනවශ්‍ය බාධාවක් පැටලලා තියෙනවා මේ ප්‍රතිපත්තිමය තීරණයේ තිබුණ දුර්වලතාවයක් හින්දා. ඔබ ඇහුවේ හරිත කුසිකර්මයට යනවද නැද්ද කියලා කියන එක. මම හිතනවා මෙතන මට තේරෙන විදිහට කාබනික කුසිකර්මය සහ තිරසාර කුසිකර්මය කියන්නේ දෙකක්. ඒ නිසා තිරසාර කුසිකර්මය කියන එක අපිට අවශ්‍යයි. ඒක අපි බැඳිලා ඉන්නවා. දැන් අර අපේ තියෙනවා මේ 2017 පනතක් තියෙන අංක 19 දක්න තිරසාර සංවර්ධන පනත කියලා. අපි ඒ වගේ එකක් සම්මත කරලා තියෙනවා. අපි එකඟ වෙලා තියෙනවා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු 17ක් ඒවට අනුව අපේ ආර්ථිකය මෙහෙවන්න. ඉතින් තිරසාර කුසිකර්මය කියන එක අපිට අවශ්‍යයි. නමුත් තිරසාර කුසිකර්මයේදී කියවෙන්නේ නැහැ 100% කාබනික කරන්න ඕනේ කියලා. අපි මේ මහා ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ එකපාරට එක රැයින් දේවල් ආපස්සට හරවන්න බෑ. මිනිස්සු කාලයක් පුරුදු වුණා. ඒකට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මම තිරසාර කුසිකර්මය කියන අදහස එක්ක එකගයි. නමුත් ඒක ඉතාම හොඳ දෙයක් වුණත් අපි යම්කිසි පිළිවෙලකට ඕන කරන්න. එහෙම නැත්නම් අපිට අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න බෑ. මේ වෙලාවේදී අපි ඒක හිතේ තියාගෙන මේ වෙලාවේ තියෙන ප්‍රශ්නයට මේ සාගතයෙන් අත මිදීමට අවශ්‍ය කරන මේ දේවල් කරන්න ඕනේ. ඒක තමයි මේ මොහොතේ වෙන්න ඕන දේ කියලා මම හිතන්නේ. ඔව්. මම හිතන්නේ අපිට තව එක කාරණයක් මට කතා කරන්න ඕනේ දීර්ඝකාලීන මොකක්ද ආර්ථිකයේ මේ තීන්දුව ගැනීමේ ක්‍රියාවලිය සහ ව්‍යුහාත්මක වෙනස්කම් මොනවද කරන්න ඕනේ කියලා. ඊට කලින් පොඩි දෙයක් අතුරු කාරණයක් දැන් මේ පෝර්ට් සිටි එක ගැන ගොඩක් කතා වුණා. පහුගිය කාලේ පෝර්ට් සිටි 50ක් සම්මත වුණා. විශාල මේ ප්‍රොමිස් මේකෙන් ලොකු ආර්ථිකයට උත්තේජනයක් වෙනවා කියලා ආණ්ඩු පාර්ශ්වයෙන් ඉදිරිපත් වුණා. ඒ පනත ගැනත් විවිධ කියන්නේ ලොකු විවාදාත්මක පනතක් වුණා මම හිතන්නේ. කොහොම හරි ඒක සම්මත වුණා. දැන් ඒ වගේ කලාපයක් ගැන ඒක ඇත්තටම මේ ලිබරලයිසේෂන් ගැන කතා කරන අයත් මම හිතන්නේ විපක්ෂයේ ඉන්න පවා යම් විරෝධතා තිබුණා. නමුත් එකක වුණා නිකන් මේක මේ විදිහේ නිදහස් කලාපයක් සියලු බදු සීමා විනිමය සීමා ඉවත් කරාම මේක මම හිතන්නේ ඉස්සරහට try කරපු දෙයක් මේ 77න් පසුගියේ. ඒක මොකක්ද ඔබ දරන අදහස? ඒකෙන් ඇත්තටම අපිට මම ගොඩාක් අධ්‍යයනය කළා නෑ නිදහස් ආර්ථික කලාප සම්බන්ධයෙන්. නමුත් ඒවා රටක් තුළ තියෙන තවත් රාජ්‍යයක් විදිහට තමයි
ආර්ථික විද්‍යාව හැදින්වෙන්නේ ඒවට වෙනමම නීතිපත්‍යක් සහ බදු ක්‍රමයක් තියෙනවා. මම ලංකාවේ එක ගැනත් ඇත්තටම කියවලා නැහැ. ඔය මාධ්‍යෙන් අහපු දේවල් තමයි. නමුත් මෙතන මේක වෙන්නේ මෙහෙමයි. මේ ආර්ථික සෞභාග්‍යය කියන එක ආසියාව දෙසට විහිදිලා යනවා. එතකොට කියන්නේ ලංකාවේ තියෙන අර මේ පිහිටීම අනුව ලංකාව ඉතාම කියන්නේ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. ඒකේ තියෙන වාසිය ගන්න තමයි මේක මෙහෙම හඳුන්වලා දෙන්නේ නිදහස් ආර්ථික කලාපයක් කියලා එකක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මං හිතන්නේ නැහැ කවුරුවත් ආයෝජනය කරන්න තව වෙනතුරුත් මේවට ඇවිල්ලා තියෙනවද කියලා. නමුත් මං හිතන්නේ මේවයි නිලධාරීන් පත් කරලා ඉන්නවා. ඒ අයට වැටුප් ඒවා ගෙවනවා ඇති. මම හිතන්නේ මේවයි කිසිදු ආයෝජනයක් තාම වෙලා තියෙනවයි කියලා. ඉතින් මේ තියෙන තත්ත්වයට මේ තියෙන මේ ණය පිළිබඳ මහා ගැටලු ආර්ථිකයේ මුහුණ දෙන්න ණය අර්බුදයක් එක්ක මිනිස්සුන්ගේ ජීවිතයට මුහුණ දෙන්න වෙලා තියෙන මේ ගැටලුව විසඳන්න නැතුව මං හිතන්නේ වෙන කිසිම සංවර්ධන වැඩපිළිවෙලක් සාර්ථක වෙයි කියලා. අපි කියන්නේ පෝර්ට් සිටියක් කියන්නේ ඒ වගේ දේවල් බොහොම ප්‍රවේශමෙන් කළ යුතු දේවල් කියලා තමයි මට හිතෙන්නේ. මොකද නිදහස් වෙළඳ කලාපයේ දානකොටත් අපි ඔය වගේ දේවල් තමයි කිව්වේ. මේක සුරපුරයක් වෙනවා කියලා විදේශ ආයෝජන ඇවිල්ලා growth rate එක වැඩි වෙලා ආදායම් වැඩි වෙලා රස්සාවල් ලැබිලා එහෙම වෙනවා කියලා. ඉතින් ඒ කතන්දරේම තමයි ඒවා නිකන් දේශපාලන කතන්දර. ඒවයි ආර්ථික ශක්්‍යතාවය බොහොම අඩුයි ආර්ථික වශයෙන් තියෙන නිවැරදිතාවය. ඉතින් ඒක පිළිබඳව මට කියන්න තියෙන්නේ ඒක තමයි. මං හිතන්නේ ඔය කියන තරම් විශාල ප්‍රතිලාභයක් ලංකාවට ඒක වෙනමයි කියලා. ඔය නීති තුලින් බැලුවාම හරි කියන්නේ මම දැක්කා ඒ දෙකොල්ල ඒ දවස්වල දෙපැත්තට වෙලා කතා කරනවා. ඉතින් එක එක්කෙනාගේ පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා නීති සැකසෙනවා කියලා තමයි මට හිතෙන්නේ ඒක ගැන බලනකොට. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ලොකු වෙනසක් මේ තියෙන තත්ත්වයන් තුළ පෝර්ට් සිටි එකෙන් ලංකා ආර්ථිකයට වෙයි කියලා. නමුත් ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. රටක් දිනු වෙනකොට ඒ වගේ දේවල් තියෙන්න ඕන. නමුත් අපි මේ ප්‍රශ්න විසඳගෙන කොතනකින් හරි අලුත් ව්‍යුහාත්මක වෙනසක් අපේ ආර්ථිකයට අවශ්‍ය වෙනවා කියන එක තමයි මගේ අදහස. ඔය පෝර්ට් සිටි වගේ එක දැන් ගොඩක් මතක කරපු දෙයක් තමයි මේකෙන් විදේශ විනිමය විවිධ ක්‍රම වලින් තවත් ලංකාවෙන් පිට යන්න පුළුවන්. කියන්නේ ඒකෙන් ලංකාවට ආර්ථිකයට හානියක් වෙන්න පුළුවන් පැතිත් තියෙනද ඒ වගේ දෙයකින්? ඔව් ඉතින් ඒව තුල ගොඩක් දැන් නිදහස් වෙළඳ කලාපය තුල පවා ඒ නීතිම තමයි මේක තියෙන්නේ. තමන්ගේ ලාභාංශ බැහැර කරන්නට පුළුවන් කියන්නේ කිසිදු නීතියක් නැහැ. ඒවයි තියන අයට අවශ්‍ය විදිහට තමන්ගේ ලාභාංශ රටින් බැහැර කිරීමේ ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී අනිවාර්යෙන් කියන්නේ අපේ මූල්‍ය වෙළඳපොළ ඒ තරම් දියුණු නැති නිසා ගොඩක් විට අපේ සිද්ධ වෙන්නේ අවුට්ෆ්ලෝ. අපේ තියන අයත් එළියට යන එක තමයි වෙන්නේ. ඇතුළට එනවට වඩා සේවා නියුක්ත අවස්ථා වගේ දේවල් ලැබෙන්න පුළුවන්. අනිත් කරන වෙළඳාමෙන් කියන්නේ වෙළඳාම කියන එක සංවර්ධනය වෙමින් පවතින කියන්නේ නොදියුණු විශේෂයෙන් යටත් විජිත වෙලා පැවතුණු රටවල් වලට වෘද්ධි අන්තයක් විදිහට ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක තමයි ඓතිහාසික දත්ත වලින් පෙන්වන කතන්දරේ. ඔය ලිබරල් වාදීන් කියන කිසිම දෙයක් සැබෑ ලෝකයේදී වෙලා නැහැ. දැන් එහෙම වුණා දැන් ඔය ලෝක වෙළඳාමේ තියෙන අසමානතාවය ගැන කියවෙන හොඳම තැනක් තමයි ඔය මේ poverty and famine කියන එක. දිලිඳුකම හා සාගතය. ඒක තමයි අමාත්‍යා සෙන් කියන්නේ නෝබෙල් ත්‍යාගය හම්බුන ශ්‍රේෂ්ඨ ආර්ථික විද්‍යාඥයා කියන්නේ වෙළඳ රටාවේ තියෙන අසමානතාවයන් නිසා තමයි දිලිඳුකම සහ සාගතය කියන දේවල් ඇති වුණේ කියලා. ඉතින් ඒ නිසා කියන්නේ මම හිතන්නේ මේ තියෙන ප්‍රශ්නය විසඳගන්නේ නැතුව මේ කිසි දෙයකට ඉස්සරහට යන්න බෑ කියන එක තමයි මගේ අදහස නම්. ඉස්සෙල්ලා මේ ණය අර්බුදය මේ මූල්‍ය ශක්්‍යතාවය සම්බන්ධයෙන් තියෙනා වූ අවිනිශ්චිතතාවයන් මූල්‍ය වෙළඳපොළ තුළ තියෙන මේවා අයින් කරගන්න ඕන. මේවා අයින් කරගන්න නැතුව වෙන මොකක්වත් කරන්න බෑ. අපේ කවුරුවත් අපේ රටේ ආයෝජනය කරන්නේ නැහැ අද තියෙන තත්ත්වයේ යටතේ. ඔව්. අර ආහාර සුරක්ෂිතතාව ගැන කියද්දි මට තව කාරණයක් අතර අමතකුණා එලහන්න මේ දැන් මම දැකලා තියෙනවා ගොඩක් ඒත් ඉකොනොමික් ලිබරලයිසේෂන් ගැන කතා කරන පාර්ශ්ව වලින්ම ඉදිරිපත් කරන තර්කයක් තමයි මේ
අපි මේ වීගෝ විතනට හුරු වෙලා ඉන්න එක ඇත්තටම මේ අපි අකාර්යක්ෂමයි. අපි මේක අතහැරලා දාලා මේ වෙළඳ භෝග වලට යන්න ඕනේ ආනයන අපනයන කෘෂිකර්මයකට. ඊට පස්සේ අපි ආහාර භෝග අපි තනිකරම ආනයනය කරන්න ඕනේ. ඊට පස්සේ අපි වගා කරන්න ඕනේ අතරම වැඩි මිලක් දෙන ඒ කියන්නේ වෙළඳ භෝග තමයි වවන්න ඕනේ කියලා. මේක ගැන ඔබතුමාට මොකක් කර අදහසක් තියෙනවද? ඒක ඕක තමයි සාම්ප්‍රදායික තර්කය. ඒ කියන්නේ අපි වෙළඳ භෝග ඉතින් අපි වවන්න ඕන වෙළඳ භෝග මොනවද කියන එක ප්‍රශ්නයක්. ඕක එකක් තමයි ලංකාව ඔය 1990 අගභාගයේ වගේ 90 මැද භාගයේ ඉඳලම කියන්නේ ඇග්‍රිකල්චරල් ප්‍රොමෝෂන් සෝන් කියලා තිබුණා. ඒ යටතේ උපගාව පටන් ගත්තා. ඔය මොනරාගල ඔය ඇතිලි ඔය වැල්ලවාය ඔය කියන ප්‍රදේශයේ ඒ දවස්වල විශාල වශයෙන් උපගා කරගෙන ගියා. මම ඔය හම්බුන පොඩි ග්‍රාන්ට් එකකට ඒක සමාජාර්ථික ප්‍රතිපාක ගැන මේ රිසර්ච් එකක් කළා. ඒක පබ්ලිෂ් කරලා තියෙනවා Asia Pacific Journal of Rural Development කියන එකේ. ඒකෙදි පෙනුණු දෙයක් තමයි කියන්නේ උපගාව හින්දා අන්තිමට උන දෙය කියන්නේ මිනිස්සු ඒ විශාල ඉඩකඩම් තිබුණු මිනිස්සුන්ගේ ආදායම් ඉහළ යාමක් වුණා. නමුත් අර සාම්ප්‍රදායික දේවල් කරගෙන හිටිය මිනිස්සුන්ට ඒවත් නැති වෙලා ඒ මිනිස්සු ඇග්‍රිකල්චරල් ලේබරර්ස්ලා බවට පත් වුණා. ඊට පස්සේදී කියන්නේ කුසිකාර්මික වීවගාව කියන එක නැත්තක නැති වෙලා ගියා. අන්තිමට ටික කාලයක් යනකොට උක්කාවක් නැති වෙලා ගියා. කියන්නේ දැන් උක් කරන්නේ නෑ මිනිස්සුන්. දැන් තත්ත්වය ගොඩක් වෙනස් වෙලා ඇති. අන්තිමට සිද්ධ වුණේ අර තිබුණු සාම්ප්‍රදායික වගාවත් විනාශ වෙලා යාම. ඉතින් අනිත් එක වී වගාව කියන එක වී කියලා හාල් දැන් අද අපි මුහුණ දෙන ප්‍රශ්නයක් ආහාර පිළිබඳ ප්‍රශ්නයක්. එතනදී සහල් අතහැරලා කමර්ෂල් ක්‍රොප්ස් වලට යනවායි කියන එකද අපි දැනගන්න ඕන. ඔය කියන වාණිජ භෝග මොනවද කියලා. ඔය කියන ඔය වගේ ඉහළ මිලක් ලැබෙන වාණිජ භෝග මොනවද කියන එක. කෙසෙල් වවනවද එහෙම නැත්නම් අඹ වවනවද ඒව කළාද ඒක ලබන්නේ කියලා මම හිතන්නේ නෑ. මං හිතන්නේ වී තමයි අපිට සාපේක්ෂ වාසි තියෙන එක. සාපේක්ෂ වාසි ඔය කියන විදිහටම ගණනය කරන්න බෑ. මොකද වී අපේ ජීවිතත් එක්ක සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන දෙයක්. අපේ ප්‍රධාන ආහාරයනේ මිනිස්සුන්ගේ බත්. ඒක තාමත් වෙනස් වෙලා නැහැ. ඒ නිසා මම ඒක ගැන ඒ තරම්ම කියන්නේ එකඟ වෙන්නේ නැහැ. ඒ කියන කමර්ෂල් ක්‍රොප්ස් වලට ගිහිල්ලා වී වගාව අත්හැරියාම අපිට හොඳ තත්ත්වයක් එනවයි කියලා කියන එක. දැන් අද පේනවනේ වී වගාවට වෙලා තියෙන හානියෙන් වෙලා තියෙන අර්බුදේ රටේ. මම හිතන්නේ අපිට අවසාන භාගයට අපි ආවිල්ලා තියෙන අපේ සාකච්ඡාවේ අන්තිමට මට අහන්න ඕන ඔබතුමාගෙන් දැන් මේ දීර්ඝ කාලනෝ අපි මේකෙන් ගොඩ එන නම් අපි මොන විදිහේ අපේ තීන්දුව ගැනීමේ ක්‍රියාවලිය අපේ ආර්ථික ව්‍යුහයේ මොන වගේ වෙනස්කම්ද වෙන්න ඕන කියලා ඔබතුමා හිතන්නේ? ඔව් මෙතනදී පැහැදිලිවම ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස් වීමක් සිද්ධ වෙන්න ඕන. මම ඊට ඉස්සෙල්ලා කිව්වා කෙටි කාලීන විසඳුම නැවතත් මතක් කරන්නම්. මේකට කියන්නේ කලස්තර විසඳුම් දාන්න බෑ. මොකක් හරි විශාල මූල්‍ය සම්පත් ප්‍රමාණයක් ආර්ථිකය තුළට ගේන්න ඕන. IMF ගිහිල්ලා හරි වෙන ක්‍රමයකට හරි. එහෙම නැතුව මේක විසඳන්න බෑ. ඉතින් අර මම දකින විදිහට මේ IMF එකේ poverty reduction කියන ප්‍රෝග්‍රෑම් එක දැන් ආණ්ඩුවේ ආර්ථික උපදේශකයෝ ඉන්නවා. ඒගොල්ලෝ මේවා හොයලා බලන්න ඕන. ඒ බලලා ඒ වගේ වැඩපිළිවෙලකට යන්න පුළුවන්ද කියලා කෙටි කාලීනව බලන්න ඕන. දිගු කාලීන වෙනකොට අපි මේ තරම් අපි අවුරුදු 44ක් මේ ක්‍රමයේ අරගෙන ගිහින් තියෙනවා. මේ ලිබරලයිසේෂන් කියන එක තමයි අපි අරගෙන ගිහින් තියෙන්නේ අවුරුදු 44 පුරා. වෙන මොකක්වත් අපි කළා නෑ. එහෙම කවුරු හරි කියනවා නම් ආයාත ආදේශනයව කරා කියලා ඒක බොරු. එහෙම දෙයක් අපිට දකින්නේ නෑ. එතනදී අපේ ආර්ථිකය වර්ධනය වෙලත් නෑ. ඊට පස්සේ අපේ රාජ්‍ය ආදායම් වැඩි වෙලත් නෑ. මේවට නොඑක් දේවල් එක එක්කට කියන්න පුළුවන්. නමුත් ඊට පස්සේදී අපි විශාල වෙළඳ හිඟයකට මුහුණ දෙනවා. ඊට පස්සේ අපේ ආදායම් ව්‍යාප්ති විෂමතාවය වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ අපේ පරිසරය සමහර තැන්වල එහෙම් පිටින් විනාශ වෙලා ගිහින් තියෙනවා. දැනටත් විනාශ වෙමින් පවතිනවා. ඉතින් මේ විදිහට කියන්නේ මේ විදිහට නම් ලිබරලයිසේෂන් වල ප්‍රතිඵල අපිට ලැබෙන්නේ අපිට හිතන්න වෙනවා වෙන ක්‍රමයක් මොකක්ද කියලා. මම හිතන්නේ එතනදී අපි පැහැදිලිවම දැන් රජයේම පනතක් සම්මත කරලා තියෙනවා Sustainable Development Act එක. ඊට පස්සේ රජයේ එකඟ වෙලා තියෙනවා තිරසාර සංවර්ධන අරමුණු වලට යාම.
රජයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වෙන්න ඕන අර කියන මූලධර්ම වලට ආර්ථික කාර්යක්ෂමතාවය සමාජ සාධාරණත්වයේ පාරිසරික තිරසාරභාවය ඊට පස්සේ අපි කරන ඕනම වැඩක් අපි බලන්නට ඕනේ ඒවට ක්‍රම තියෙනවා ආර්ථික විද්‍යාවේ මේ කියන දේවල් එක්ක සංගත වෙනවද කියලා. අන්න ඒ වගේ දේවල් එක්ක තමයි අපි ගමන් කරන්නට ඕනේ. මේක එකරාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට කියන්නේ ඊටම බුද්ධිමත් මිනිස්සු ඉන්නවා මම කියපු විදිහට කියන්නේ අපේ පාර්ලිමේන්තුවේ 225න් 69ක් 70කට වැඩි අය ඊට පස්සේ 95ක් අපස අසමත් සාපල අසමත් අය 126ක් උසස් පෙළ අසමත් අය ඉතින් මෙහෙම තත්ත්වයක් යටතේ තමයි අපි වැඩ කරන්නේ. ඒ නිසා අපේ පරිපාලන ව්‍යුහයේ අපේ දේශපාලන ව්‍යුහයේ වෙනසක් වෙන්නට ඕනේ. කියන්නේ මොලේ තියෙන හිතන්න පුළුවන් රටට ආදරය කරන මිනිස්සු දේශපාලනයට එන්න ඕන. ඊට පස්සේ උගත්තු වියත්තු කියන අය අතරත් රටට ආදරය කරන ජාතික අභිලාෂයන් වෙනුවෙන් කටයුතු කරන මිනිස්සු ඉන්න ඕනේ. ඒ අතරේ අපේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය අර විදියට සකස් වෙන්න ඕනේ. ඒ අරමුණකට අපිට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අද මේ භූදේශපාලනික ප්‍රශ්නේ. මේ මොකද ආසියාව තුළට සෞභාග්‍ය ව්‍යාප්ත වීමත් අපි පිහිටලා තියෙන ස්ථානයත් අතර විශාල භූදේශපාලනික අර්බුදයකට අපි මුහුණ දෙමින් ඉන්නවා. එතෙන්දී අපිට අර 70 77 තිබුණා වගේ හොඳ විදේශ ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. හොඳ විදේශ ප්‍රතිපත්තියක් කියලා කියන්නේ අපේ විදේශ ප්‍රතිපත්තිය අපේ ජාතික අභිලාෂයන් මුදුන් පමුණුවන විදේශ ප්‍රතිපත්තියක් වෙන්නට ඕන. එතකොට අපේ ජාතික අභිලාෂය කියන්නේ අපේ ආර්ථික වර්ධනයට, අපේ සමාජ සාධාරණත්වයට, අපේ පාරිසරික තිරසාරභාවයට හානි වෙනවා නම් යම්කිසි නීතියකින් යම්කිසි ප්‍රතිපත්තියකින් අපි ඒව තුළට එළබෙන්න හොඳ නැහැ. ඒක අපිට ඕන කෙනෙකුට පෙන්නලා දෙන්න පුළුවන්. එතනදී අපි කිසියම් පාර්ශවයකට වැඩියෙන් මේ ප්‍රේමනේෂන් කරන්න හොඳ නැහැ. ඒ පැත්තට නැඹුරුතාවයක් දක්වන්න හොඳ නැහැ. මෙන්න අපේ ජාතික අභිලාෂයන් අපි මේ තුළ තමයි කටයුතු කරන්නේ කියන එක තුළ ඉන්න ඒ තුළ සැලසුම් සකස් කරන්න අපිට හැකියාව තියෙන්න ඕන. ඕක තමයි දල වශයෙන් මේ ව්‍යුහාත්මක වෙනස. ඉතින් ඔක් ගැන කතා කරන්න පුළුවන් කියන්නේ දවස් ගාණක් එක දිගට. ආර්ථිකය සම්බන්ධ තීන්දුව ගැනීමේ ක්‍රියාවලියද මොකක් හරි දැන් තියෙන්නේ මම හිතන්නේ. මම හිතනවා ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මම හිතනවා මම මේක ගැන ලියලා තියෙනවා ඩෙල් නිවුස් එකේ ලියපු ලිපියක. කියන්නේ අපේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙනවා දේශපාලන පක්ෂ ආණ්ඩු මාරු වීමත් එක්ක. අපි ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන අර කියන සාර්ව ආර්ථික අරමුණු පදනම් කරගෙන ජාතික ප්‍රතිපත්තිය සකස් කරන්න ඕන. ආණ්ඩු වෙනස් වුණාට ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. මේ ප්‍රතිපත්තිය අපි දිගට යන්න ඕන. අපි එහෙම ප්‍රතිපත්තියක ඇවිල්ලා නැහැ. ඒක අනිත් ප්‍රශ්නය තමයි අපේ අසාර්ථකත්වයට. අපිට ප්‍රතිපත්තියක් නැහැ. අපි අවුරුදු 5න් 5ට දේවල් වෙනස් කරනවා තේරුමක් නැතුව. ඊට පස්සේ අනිත් කතන්දරය තමයි මේ පාර්ලිමේන්තු ක්‍රමය තුල තියෙන මම අර ඉස්සෙල්ලා කියපු මේ පාර්ලිමේන්තුවේ සමහර දෙනෙක් ඉන්නවා උන්ට පනතක් කියන්නේ මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. අපෝ සාපලත් අසමත් වෙලා තියෙනවා නම් අපිට හිතන්නට තියෙන ඒ වගේ අයට අද තියෙන ගෝලීය ප්‍රශ්න තේරෙනවද කියන එක විශාල ගැටලුවක්. ඒ නිසා ඇත්තටම අර වගේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේදී ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් පූර්ණ බල සහිත කමිෂන් එකක් ආර්ථික කොමිසමක් ආර්ථික ක්‍රම සම්පාදන කමිටුවක් සකස් වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඒ වගේ එකකට නීතිය ඉද ප්‍රස්ථා තියෙනවද කියලා කියන්නේ නීති විසරදයෝ සොයලා බලන්න ඕන. ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සහ ජාතික ආර්ථික ක්‍රම සම්පාදන සැලසුම් මණ්ඩලයක් රටේ කියන්නේ වැදගත් තීරණ ගන්න පිට වෙන්නට ඕන කියන එක මගේ අදහසක්. ඒක තමයි ආයතනික ව්‍යුහයේ වෙන්න ඕන වෙනස්කම. මම හිතන අපිට කාලයක් ගොඩක් ඉක්මන ගිහලා තිනවා. අපි පැය විනාඩි 20ක් විතර කතා කරා. ඒ වගේම අපි අද මම හිතන කතා කරන්න හිටපු ගොඩක් කාරණා කතා වුණා කියලා මම හිතන මොන හරි දෙයක් තව එකතු කරන්න තියෙනවද ඔබතුමාට අපි සමාප්ත කරන්න කලින්? අලුත් අවුරුද්දේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියනවට වඩා මම ප්‍රාර්ථනා කරනවා කියන්නේ ලංකාවේ ඉන්න හැමෝටම කියන්නේ නුවණ ප්‍රඥාව
පහළ වෙන්න කියලා මේ අර්බුදයේ විසඳගෙන වඩාත් හොඳ අනාගතයක් කරා යන්න පුළුවන් වැඩපිළිවෙලකට එළබෙන්න පුළුවන් ප්‍රඥාව හැමෝටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිත් දේවල් මම හිතන්නේ ඔක්කොම අපි කියන්නේ මේ වගේ සාකච්ඡාවක් කරන්න කියන්න පුළුවන් මට්ටම කිව්වා. අපිට මේක ගැන මාස ගාණක් එක දිගට කතා කරන්න පුළුවන් අපි කතා කරපු දේවල් ගැන. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. මම හිතන්නේ අපි මේ වීඩියෝ එක මේ රෙකෝඩින් එක මේ අන්තර්ජාල YouTube එකේ සහ Facebook වගේ මාධ්‍යවල දානවා. එතකොට මම හිතනවා මේ අදහස් ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ කියන්නේ විවිධ අදහස් තියෙන අතර කොහොමද මේ ආර්ථික අර්බුදය ඇති වුනේ, මේකට විසඳන්නේ කොහොමද කියලා ගොඩක් සාකච්ඡා වෙනවා. මම හිතන්නේ ඒකත් හොඳ දෙයක්. විවිධ අදහස් ඉදිරිපත් වෙනවා. ඉතින් අපිට මේ අදහස් වලිනුත් මේ අදහස් සාකච්ඡාවට භාජනය වෙනවා නම් මම හිතන්නේ හොඳයි කියලා. එතකොට ඒ ගැන මේ අර්බුදයෙන් කොහොමද ගොඩ එන්න ඕනේ අපි ඒ වගේම ඉස්සරහට ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර තැනකට ගෙනියන්න නම් අපි මොකක් හරි වෙනසක් කරන්න ඕනේ කියන එක මම හිතන්නේ හැමෝටම තේරෙන දෙයක්. ඒතකොට ඒක කොහොමද කරන්න කියන එක ගැන මේ අදහස් එකතු වෙනවා නම් මම හිතන්නේ ඒක ප්‍රයෝජනවත් වෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. සුබ දවසක්. සුබ දවසක්.